අයිබෝවන් මහජන දිනය සජීවී දේශපාලන සංවාදයේ සමගයි ඔබ එක්වන්නේ. අපි අද දිනේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ලෝකයේ වැඩිම අවධානයක් දිනාගෙන තිබෙනා වූ මාතෘකාව පිළිබඳවයි. වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳවයි කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ වන විට වාර්තා වනවා ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම අකණ්ඩව මේ වන විට දිනකට ආසාදිතයන් 3000කට වඩා වැඩියෙන් වාර්තා වන වටපිටාවක ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් මර්ධනයේ සිටින්නේ කොයි ස්ථානයේද? මේ පිළිබඳවයි අපි අද වැඩි බරක් තබමින් කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ කතා බහ ඉදිරියට ගෙන යාම සඳහා අද සුපුරුදු පරිදි මාත් සමගින් සම්බන්ධ වෙනවා ප්‍රසාද් මංජු. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන් රංගන. ඒ වගේම අද දිනේදීත් සිතාරා කුමුදිනී සම්බන්ධ වෙනවා. සිතාරා අයිබෝන්. අයිබෝන් රංගන. එසේනම් මේ මාතෘකාව පිළිබඳව අද දිනේදී කතා බහ කරන්නට වඩාත් සුදුසුම පුද්ගලයා තමයි මැදිරියට පැමිණ තිබෙන්නේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. එසේනම් අපි සූදානම් අද දිනේදී ජනතා හඬට වේදිකාවක් සපයමින් මහජන දිනය මෙසේ ආරම්භ කරන්නට. මහජන දිනය. මහජන රංගන කිව්වා වගේ මුළු ලෝකෙම අවධානය දිනාගෙන සිටින අවස්ථාවක තමයි අප කොවිඩ් පාලනයේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්නේ. ඔබ දන්නවා වෛරස් රෝග ඉතිහාසය ගත්තම ලෝක වසංගත තත්ත්වය ගත්තම වෛරසයක් සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයක් ඒ වෛරසය අල්ලගෙන ඉන්නවා. ඒ සඳහා ඔවුන් සටන් කරනවා. ඒ වගේම වෛරසයට එරෙහිවත් සටන් පවතිනවා. ඉතින් මෙවැනි ඉතිහාසයක් තමයි ලෝකයේ තියෙන. ඉතින් මෙවැනි තත්ත්වයක් මත වර්තමානයේ මේ කොවිඩ් වසංගතය, ලෝක වසංගතය කොහොමද හැසිරීම සහ ලංකාව මේ වෙනට පසුවන තත්ත්වය පිළිබඳව කතා කරන්න රංගනක වගේ සුදුසුම් පුද්ගලයා කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා පැමිණ සිටිනවා. මතන කාර්යබහුලත්වය ඉතාමත් අධික අවස්ථාවක තමයි පැමිණීම ගැන අපි නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. යුද හමුදාපතිතුමනි, මේ වෙනකොට දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය සමග ලංකාවේ හැසිරීම කොහොමද? දැන් තව කතා වෙනවා ලැම්ඩා කියන ප්‍රභේදයක් ගැන ලෝකේ කතා වෙනවා. නමුත් දැන් ඩෙල්ටා ප්‍රභේදයත් සමග මේ වෛරසය ව්‍යාප්තිය වේගවත් වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ කියන්නේ වර්තමානයේ වෙනකොට මේ කොවිඩ් මර්ධනය කිරීමේ ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ අවධානය කොහොමද මේක ඉක්මනින්ම පාලනය කිරීමට යොමු වෙලා තියෙන්නේ? එතෙන්දි ගන්නා තීන්දුව සහ ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන සහයෝගයක්ද? මෙහෙමයි. ඉතින් ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට අද දිනේදී මේ ස්ථානයට පැමිණෙන්නට කියලා රටේ ජනතාවට යම් කිසි අවබෝධයක් දැනට තිබෙන තත්ත්වය පිළිබඳව ලබා දීමටත් ඒ වගේම අපි කෙසේද යා යුත්තේ කියන එක පිළිබඳවත් කතා කිරීමට අවස්ථාවක් ලබා දීම සැබෑදිව. ඒ සමගම කියන්න ඕනේ දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපි දැන් කොහෙද ඉන්නේ කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අවස්ථාව වෙනට අපි කොවිඩ් සම්බන්ධයෙන් බැලුවම පොදුවේ ඉතාමත්ම තීරණාත්මක කාල සීමාවක් පසු කරන කාලයකයි අපි හමු වෙලා කතා කරන්නේ. අපි ගත්තොත් ලෝකේ කොවිඩ් වුහාන් වලින් පටන් අරන් මීට වසර එකමාරකටත් වැඩි කාල සීමාවකදී මෙය වුහාන් වලින් විශේෂයෙන්ම බටහිර ලෝකයේ රටවල් වලට මේක පැතිර ගිහිල්ලා ඉන්න එක විශේෂයෙන්ම ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වලට මේක ප්‍රචලිත වෙලා ඒ පැතිරිලා ගිහිල්ලා පසුව මේක ආසියාවට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඒ ආසියාවේ රටවල් අතර තමයි අපිත් ශ්‍රී ලංකාව මේ කොවිඩ් ආසාදනයට විශේෂයෙන්ම කොවිඩ් පැතිර යාම සඳහා අපිත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ රටටත් මේ උදුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේ උවදුර මේ රටට පමණක් සීමා වූ දෙයක් නෙමේ. ලෝකයේ රටවල් අතර සියලුම රටවල් වගේ මේ වන විට විශාල වශයෙන් මේකට බැටකාපු අවස්ථාවක අපි මේ කතා කරන්නේ. ඔබ දන්නවා සමහර රටවල් මේ කොවිඩ් කාල සීමාවේදී පසුගිය වසර එකමාරක දෙකක වගේ කාල සීමාවකදී බැලුවම සමහර රටවල් මේවට යම් යම් කාල පරිච්ඡේදයේ විවිධ ආකාරයෙන් මුහුණ දීලා තිබෙනවා. සමහර රටවල් ඉතාමත් හොඳට මේකට මුහුණ දීලා නැවත කෙටි කාලයකින් ඒක නැතුව තිබිලා ආපහු ප්‍රබල ලෙස ඒ රටවල් මේකෙන් මේ කොවිඩ් තර්ජනයට මුහුණ දෙන අවස්ථා දකිනවා. ඉතින් ඒ ආදී වශයෙන් විවිධ රටවල් විවිධ ආකාරයෙන් මුහුණ දීලා තිබෙනවා. එපමණක් නොවේ මේ විවිධ ආර්ථික තත්ත්වයන් විවිධ මේ ගෝලීකරණයන් යටතේ ඒ අනුවත් අපිට විවිධ ආකාරයෙන් අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කෙසේ වෙතත් අපි බැලුවම් පස්සේ මේ කොවිඩ් මේ කාලවකවානුවේදී විවිධ ප්‍රභේද මේ කෙටි කාල සීමාවේදී පැමිණියා.
ඒත් එක්කම ඉස්සල්ලාම ආපු කාලේ වගේ නෙමේ ඊ타මත්ම වේගවත්ව වේගයෙන් පැතිර යන ප්‍රභේදයන් මේ මෑත කාලීනේදී හමු වුණා. ඉස්සල්ලා වගේ නෙමේ දැන් ඊ타මත් වේගයෙන් යන ප්‍රභේද හමු වෙනවා. ඔබතුමා කියනා වගේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක වෙනම තත්ත්වයක් දැන්ට ලෝකේ පුරාටම මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ කරන කාල සීමාවේදී තමයි අපි කතා කරමින් සිටින්නේ. එතකොට මේ සඳහා විශේෂයෙන්ම කිව යුත්තේ අපි අද කතා කරන දිනවෙනට ඔබතුමා ඉස්සෙල්ලාම කිව්වා වගේ කොවිඩ් වලින් කොවිඩ් නියුමෝනියාව ආසාදනය වීමෙන් හෝ විවිධ රෝග යටතේ මිය යන නමුත් මිය ගියන් පසුව පරීක්ෂා කරමු වම් පස්සේම මලසිරුරු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු මරණ සාමාන්‍යයෙන් රටේ 150ත් දැන් 170ක වගේ සංඛ්‍යාවක් දිනකට හමු වෙන අවස්ථාවක කොවිඩ් ආසාදිතයන් 3500ක අතර ප්‍රමාණයක් හමු වන අවස්ථාවකයි අපි කතා කරන්නේ. එතකොට අපේ රටේ මොකද්ද මේ සම්බන්ධයෙන් අපි කරේ? අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ඒ වගේම අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු රජයේ විසින් විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ කොවිඩ් ලංකාවට පැමිණීමටත් ප්‍රථම කොවිඩ් කාර්ය සාධක බලකායක් පිහිටවලා ඒ කොවිඩ් කාර්ය සාධක බලකායට මේ සෞඛ්‍ය පිළිබඳව ඉන්න අමාත්‍යවරුන් සියලු දෙනාම අමාත්‍යවරයන් ඇතුළුව සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලේකම් නැත්නම් අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු ඒ ඉන්න කණ්ඩායම වසංගත රෝගී විශේෂඥ අංශයේ ඉන්න ප්‍රධානියා ඇතුළු ඒ කණ්ඩායම විශේෂඥවරුන් කිහිප දෙනෙක්ම ඊටත් අමතරව ත්‍රිවිධ හමුදාපතිවරින් පොලිස්පතිවරයා ඒත් එක්ක මේ ආදි වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් 7-8 දෙනෙකුත් සමග මේ කොවිඩ් කාර්ය සාධක බලකාය පිහිටවලා මේ අනුව මේ සම්බන්ධයෙන්ම අපි කොවිඩ් පරාජය කිරීම සඳහා ප්‍රථම රැල්ල අපි තාමත් සාර්ථකව මුහුණ දෙන්න හැකියාවක් ලැබුණා. ඊළඟට ආවා දෙවෙනි රැල්ලක්. ඒ දෙවෙනි රැල්ලත් අපි ඒ ආකාරයෙන්ම මුහුණ දුන්නා. දැන් මේ තුන්වෙනි රැල්ල ඔබතුමා කිව්වා වගේ තාමත්ම වේගවත්ව පැතිර යන රැල්ලක අපි ඉන්නේ. ඉතින් මේක මැඩපවත්වා ගැනීම සඳහා අපි ඒ අවස්ථාවලදී සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඔබ දන්නවා ප්‍රථම අධීරයේදී අපි මොකද්ද මේ නිරෝධායනයක්වත් කියන එක නොදන්න කාලේ තමයි අතිගරු ජනාධිපතිතුමා යුද හමුදාවට පැවරුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් හදලා අපේ වූහාන් වල ඉන්න ළමයි නිරෝධායන කිරීමට යොදවන්න කියලා. එතනින් පටන් ගත්තන් පස්සේ අපි නිරෝධායන ක්‍රමවේදයන් හැදුවා. ඊට පස්සේ කොවිඩ් ආසාදිතයන් හමු වෙද්දී මේ කොවිඩ් ආසාදිතයන් හමු වෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් හොයන ක්‍රමවේදයන් හොයාගත්තා. ඊට පස්සේ ඒ ආශ්‍රිතයන් ගිහිල්ලා නිරෝධායනය කරවන්න ක්‍රමවේදයන් හදාගත්තා. ඊට පස්සේ අපි බැලුවා මේ ආකාරයෙන් යද්දී මේ ක්‍රමය හරියන්නේ නැහැ. සමහරවිට දෙවෙනි රැල්ල විතර එද්දී මේ ඔක්කොම අරන් ගිහලා නිරෝධායනය කරන්නට බෑ. නමුත් ඒ වෙනුවට ඔවුන්ව නිරවැස්වල තියලා නිරෝධායන ක්‍රමවේදයක් හැදුවා. ඊට පස්සේ තව ක්‍රමවේදයක් ආවා මේ රෝහල් වලට අරන් යද්දී යම්කිසි වකවානුවකදී කිව්වා මේ තියෙන ඇඳන් ඇතිද අපිට කියලා. දෙවෙනි රැල්ල විතර ඉද්දී විශාල සංඛ්‍යාවක් ඒ අනුව ඒ අවස්ථාවේ හිටිට එක විශාල රැල්ලක් වගේ පෙවුණා. රෝහල් පද්ධතිය තිබිච්ච ධාරිතාවන් එක්ක බැලුවම. එතකොට ඒ අවස්ථාවේදී මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියන ක්‍රමවේදයන් හදලා රටේ ජනතාව ආරක්ෂා කරගන්න බැලුවා. එතකොට මේ සියලුම ක්‍රමවේදයන් යොදමින් යන අතර තමයි මේ ඊළඟට එන්නත් කරණයක් සම්බන්ධයෙන් එන්නතක් ලෝකේ සොයාගත්තන් පස්සේ මේ සමැදිව අතිගරු ජනාධිපතිතුමා විසින් එන්නත් කරණය සඳහාම කණ්ඩායමක් කාර්යසාධක බලකායක් පිහිටලා හැකි ඉක්මනින් මේ රටට එන්නත් ගෙන්න ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අපි ඒ දෙයක් කරලා දැනට ඔබතුමා කියන ආකාරයෙන් යම් කිසි ආකාරයකින් විශාල තත්වයකට අපි මුහුණ දීලා තිබෙනවා. මෙතෙක් මේ රටේ ඇතිවෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව ඒත් එක්කම මේ යන සංඛ්‍යාව වගේම කොවිඩ් ආසාදිතයන් මේට වැඩිය හමු වෙච්ච කාල පරිච්ඡේදයක් තිබ්බා. ඉතින් නමුත් ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් හමු වන අවස්ථාවක අපි මේ ගත කරන්නේ. ඉතින් මේක ඉතාමත්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක්. මේ සඳහා මම හිතන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා. ඒත් එක්කම ජනතාව විශාල සහයෝගයක් එදා මෙදා කාලය තුලදී අපිට ලබා දීලා තිබෙනවා. අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සහයෝගය ඉදිරියටත් ලබා දෙමින් මේ කොවිඩ් පරාජය කිරීම සඳහා
අපි කටයුතු කරයි කියලා. ඉතින් ඒකින්ද පුංචි බා දකිරීමක් ඔබතුමා දැන් කියන දේත් එක ගත්තොත් පළවෙනි රැල්ල අපිට අත්දැකීමක් නොමැති කාල සීමාවක වුණත් සාර්ථකව පාලනය වුණා. දෙවන අවස්ථාවත් සාර්ථක වුණා. තුන්වන අවස්ථාවදී අපි මේ තුන්වන රැල්ල කියනවා සිව්වන රැල්ල කියනවා. නමුත් මේ ඇති වී තිබෙන තත්ත්වය එන්නත් කරන ඉක්ුත් සිදුවන වටපිටාවක පළවෙනි සහ දෙවෙනි රැලි වලින් අත්දැකීම් බහුලව ලැබී තිබෙන අවස්ථාවක මේකේ පාලනය යම් ආකාරයකින් අසාර්ථකයි කියලා චෝදනාවක් එල්ල කළොත් නෑ මේක ඉතින් අසාර්ථකයි කියන්න පුළුවන්. ඔක ප්‍රථම රැල්ලෙත් කිව්වා අසාර්ථකයි කිව්වා. දෙවන රැල්ලෙත් අසාර්ථකයි කිව්වා. අසාර්ථක කියන ක්‍රමවේදය ඕන අවස්ථාවක යම්කිසි පුද්ගලයෙක්ට කියන්න පුළුවන්. නමුත් මේක බලන්න ඕනේ අපේ රටේ තත්ත්වයක් එක්ක තිබෙන අපේ යටිතල පහසුකමුත් එක්ක අපි මොන ආකාරයෙන්ද පාලනය කරන්න කියලා. මීට වැඩි හොඳ ක්‍රමවේදයන් තියෙන්න පුළුවන්. දැන් ඔබතුමා සමහරලාට දකින්න ඇති සමහර පුද්ගලයන් කියනවා මුළු රටම වහගෙන ගියොත් මීටත් වැඩි හොඳයි කියලා. අපේ රට වැහුවේ නැද්ද මීට ප්‍රථම කාලවල සීමාවද? මීට මාස කීපයකට ඉස්සෙල්ලා වැසුවේ නැද්ද? මයි මාසේ ජූලි මාසේ වගේ කාලවලදී අපි මේ ආකාරයෙන් සති 6ක වගේ කාල සීමාවක් අපිට වසන්නට උනා. ඒ වහපු නිසා නෙමෙයිද ඒ කාලේදී ඒ රැල්ල පාලනය වුණේ? ඒද පාලනය වුණා නම් ඒ ආකාරයෙන්ම කියන ආකාරයෙන්ම පාලනය වුණා නම් ඒ සති 6ක් වහලා සියලා සති 2-3ක් ගියන් පස්සේ නැවත වතාවක් මේ රැල්ලක් ආවා. දැන් උදාහරණයක් වශයෙන් ඔබ දකින්න ඇති අපිට වැඩි විශාල රටවල් සමහර කාලවල සීමාවදී වහලා තියෙනවා හරිනවා ඊට සති 2-3ක් ගියන් පස්සේ ආපහු මේ රැල්ලක් වගේ එනවා රටවල් වල. ඉතින් ඒකින්ද මේක විවිධාකාරයෙන් අපිටත් කරන්න පුළුවන්. අපිටත් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙමනම් කොපමණ කාලයක් වසා තබන්නද කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදයක් වෙන්නේ. එහෙමනම් කොවිඩ් පාලනේ පමණක් පැත්තෙන් බැලුවොත් සති 6ක අවම සති 6ක කාල සීමාවක් වසලා තිබලා සති 2ක් කැරලා තිබලා ආපහු සති 6ක් වහලා ආපහු සති 2ක් කැරලා සති 6ක් වගේ යන්න පුළුවන්. යුදහමදාපතිතුමනි දැන් ඔතෙන්ට දැන් අපි දැකද නව ශ්‍රීලන්තයේ දැන් මාස 6කට පස්සේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා ඩෙල්ටා ආසාදිතෙක් දැන් 7 දිනක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේ හැමදාම දැන් රට වහලා අරිනකොට ඇරලා ටික දවසක් යනකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් ඔබතුමාලා දැන් අවස්ථා 3කදී මේක අත්දැකලා තියෙනවනේ. දැන් ඒ අත්දැකීම් එක්ක මේ වෙලාවේ දැන් සංචාරන සීමාත් වැඩි කරලා තියෙනවා. මේ වෙලාවේදී මොන වගේ උපක්‍රමද යොදන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මෙහෙමයි. දැන් ඔබ දන්නවා ඔය කිව්ව පරණ ඉස්සල්ලා කියපු කාරණයක් එක්කම ප්‍රශ්නත් එක්කම ගත්තම් පස්සේ අපිට පුළුවන් ද ඔය කියන ප්‍රමාණ කාල සීමා දැන් ඕක්ලන්ඩ් බැලුවම් පස්සේ දැක්කා නව ශ්‍රීලන්තේ එක පුද්ගලයෙක් හන්දියේ රට වැසුවා. නමුත් ඔවුන්ගේ තිබෙන තත්වයන් යටතේ එක් පුද්ගලයෙක් හැද්දී ඒ විදිහට වසල තබලා සමහරලාට දැන් අපි වුණත් ගත්තම්ම තිබ්බා හුදකලා කිරීම කරනු ලැබුවා නිරෝධායන ඇඳිරි නීතිය යොදනු ලැබුවා විවිධ ක්‍රමවේදයන් කරා ඒ හැම ක්‍රමවේදයක්ම ඒ අවස්ථාවලදී සාර්ථක වුණා. අපි කිසිම අවස්ථාවකදී අසාර්ථක වුණේ නැහැ. අපි හැම වෙලාවක සාර්ථක වුණා. ඉතින් මේ අවස්ථාවේදීත් අපි සුදුසුම කියන ක්‍රියාමාර්ගය තමයි අපි මේ කරගෙන යන්නේ. යුදහමදාපතිතුමනි මේ සාර්ථකත්වයත් එක්ක අපිට කොතනදීද පාලනය ගිලිහුනේ? දැන් මෙතරම් වාර්තාගත රෝගීන් ප්‍රමාණයක් එහෙම නැත්නම් ආසාදිතයන් වාර්තා වෙනවා, ජීවිත අහිමි වීම වාර්තා වෙනවා. ඊයේ දවස් වෙනකොට අපේ රටේ වැඩිම ජීවිත ගාන අහිමි වෙන්නේ කොවිඩ් තත්ත්වය නිසා. ඒකට අපිට මේක පාලනය ගිලිහුනේ කොතනදීද? නෑ පාලනය ගිලිහුනේ කියන්නේ තාමත් අපි පාලනය කරගෙන යනවා. දැන් ගිලිහුණා නම් මොනවත් නොකර ඉන්න එපා. දැන් ඔබ දකින්නවා මේ ඊයේ දිනෙත් අද දිනෙත් විවිධ ආකාරයේ අපි රෙස්ට්‍රික්ෂන්ස් කියලා කියනවා. අපි නැත්තම් මේකට ගත යුතු ක්‍රියාමාර්ග වෙනස් කරමින් කරගෙන යනවා. ඔබතුමා කියන්නේ පාලනය යටතේ තියෙන කියලාද? ඔය ඉතින් පාලනයක් යටතේ පාලනයක් නැහැ කියන්න බෑ. පාලනයක් වෛද්‍යාංශ පවසන්නේ පාලනයෙන් ගිලිහිලා කියලා. නෑ ඒ කියන්න පුළුවන්. පාලනයෙන් ගිලිහිලා කියන්න පාලනය ගිලී ගියා නම් ඉතින් ඊට වැඩි විශාල සංඛ්‍යාවක් මේ ගිහිල්ලා ඊට විශාල සංඛ්‍යාවක් කොයි දාසාදිතයන් හමු වෙලා යන්න පුළුවන්. නමුත් යම්කිසි පාලනයක් යටතේ දැන් මෙහෙමයි පාලනය කියලා ගත්තන් පස්සේ අපි ඉස්සල්ලා ඔය කිව්ව ක්‍රමවේද කියන්නේ අධියර දෙකේම අපි ගත්තන් පස්සේ ඒ අවස්ථාවේදීත් රටේ ජනතාව ඒ අවස්ථාවේ තිබ්බ තත්ත්වය අනුව එතකොට මිය යෑම් 20ක් ගියාමත් කොහොම විශාල සංඛ්‍යාවක් මිය ගියා කියලා. ඒ අවස්ථාවේදී මෙච්චර කොවිඩ් ආසාදිත 200ක් හම්බෙද්දී කොහොම විශාල සංඛ්‍යාවක් මේක අපිට දරා ගන්න බෑ කියලානේ කිව්වේ. අපිට පද්ධතියක් නැහැ කිව්වා. නමුත් කෙසේ හෝ ඒ තත්ත්වය ඇති වුණා. නමුත් මේ අවස්ථාවේදීත් අපි දැක්කා පළවෙනි දවසක දෙකක වගේ එක් ස්ථානික එක රෝහලක පමණක් මේ බිම ජනතාව ඒ ආපු වාට්ටුවට ආපු කට්ටිය එක රෝහලක මේ තත්ත්වය ඇති වුණාම තවත් රෝහලක පසු කාලිනව ඇති වුණා. ඒ වගේ තත්ත්වයක් යටතේ මේක හුවා දක්වන්න ගියා. මේක සම්පූර්ණ මේ ඇඳක්වත් නැති තත්ත්වයකට ඇවිල්ලා කියලා. ඊට පස්සේ ඔබ දැක්කා සමහර මෝචරි පිරීලා කියලා
ගොඩ ගහලා තියෙනවා කියලා පෙන්නවා. දැන් අද මේ අවස්ථාවට එන්න ඉස්සෙල්ලත් මම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් පෞද්ගලිකව ඇහුවා එවැනි තත්ත්වයක් අපේ තියෙනවද මේ මෝචරේ පිටලා අපිට දරා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතුමා මට පැහැදිලිව එතුමා කියන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කිව්වා එවැනි තත්ත්වයක් මේ රටේ නැහැ කියලා. නමුත් ඒ තත්ත්වය ඇතුණු බව ජනතාව සමහරට නොදන්නේ නැති. ඒ තත්ත්වය ඇති වෙන්නත් හේතු උනේ සමහර මේ මෘත ශරීරාගාරවල වසර 2ක් විතර පරණ වූ හඳුනා නොගත් මෘත ශරීර මේ සමහර රෝහල් වල පිරීලා තිබ්බා. දැන් කොළඹ ජාතික රෝහලේ තිබුණා 2017 වසරේ සිට. ඔව්. ඉතින් ඒ වගේ දේවල් මේ මීට ප්‍රථම කාලවලදී ඒවා ක්ලියර් කරගත්තේ නැති හින්දා ඊට පස්සේ තමයි අපිට උනේ මේකට සම්බන්ධ වෙලා පොලිසිය හමුදාවල් සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේ මේ එතනින් ඉවත් කරගත්තන් පස්සේ තත්ත්වය මගහැරී ගියා. දැන් රෝහලකත් වෙලා තියෙන සමහර අවස්ථාවලදී මේ අවාසනාවන්තයි මේ හුවා දක්වන්න කරන කරුණු. එක වෙලාවකට රෝගීන් විශාල සංඛ්‍යාවක් එක වාට්ටුවක් හොය රෝහල වෙත පැමිණියාම ඒ ධාරිතාවය වුන් බලාපොරොත්තු වෙන ඇති සංඛ්‍යාවක් ආවම සමහරලාට ඉන්න විදිය තමයි එක එක විදියට පෙන්ලා තිබෙන්නේ. ටික කාලයක් යනකම් අර ඉන්න වෙනවා. පැය කීපයක් ඇතුළත ඒ තත්ත්වයක් ඇති වෙලා. ඒ වෙලාවේ පෙන්වන දර්ශන. ඔව් ඉතින් ඒ වුණාට ඒ සම්බන්ධෙමුත් අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ගෙනල්ලා මේ විශේෂම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අවුලුත් සමග සාකච්ඡා කරලා උපදෙස් ලබා දුන්නේ මේක යම්කිසි කල්පනාකරණයක් යටතේ කළ යුතු දෙවෙනවා. මොකද අපේ තියෙනවා ICCs කියලා එකක් හදලා තිබ්බා. දැන් උදාහරණයක් ගත්තොත් රාගම රෝහලේ ගත්තන් පස්සේ රාගම රෝහලට එන හැම පුද්ගලයාම උත්සාහ කරනවා ඒ රෝහල ඇතුළට එන්න. ඒකට ක්‍රමවේදය අර ස්ටෙප් ඩවුන් හොස්පිටල් එකක් හරි නැත්නම් ස්ක්‍රීනින් හොස්පිටල් එකක් කියලා තිබ්බා. යුද හමුදායෙන් හදලා තිබ්බා සීදුවේ රෝහලක් 1400ක් පමණ ඇඳන් තිබෙන. දැන් අද දිනෙත් මම එද්දි බලද්දී 600ක් පමණ තමයි මේ වන විට ඒ රෝහලෙත් තාම ඉන්නේ. ඉතින් ඒ කියන්නේ තවත් අපිට ඒ වරාගම රෝහලට උදව් කිරීමට ඒකට සහයෝගය දක්වන්න පුළුවන් ආකාරයේ තත්ත්වයක් තිබෙනවා. එදින මේ තදබද අවම කරගන්න පුළුවන් නේ යුදහම දාපොතුමනේ ඒවට යොමු කරලා. ඔව් ඒක තමයි කළ යුත්තේ. ඉතින් මේක යම්කිසි පොඩි එක් මේක මුළු රටේම තත්ත්වයක් නෙමෙයි. යම් ස්ථානවල කළමනාකරණය කිරීමේදී ඉරණවල ප්‍රදේශයේත් රෝහලක් හැදුවනේ. ඉරණවල ප්‍රදේශයේත්. ඔව් ඉරණවල ප්‍රදේශයේත් හැදුවා. ඉතින් එහෙම රටේ සෑම ස්ථානයකම ප්‍රධාන රෝහලට යාබදව හෝ ඒට එතනින් උදව් කළ හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැදුවා. ඉතින් ඒ හින්දා තමයි විශාල දැන් ඔබ දන්නවා ඉස්සෙල්ලා කොවිඩ් ආසාදිතයන් දාන්න 2000ක් 3000ක් දාන්නවත් රෝහල් පද්ධතියක් තිබ්බේ නැහැ. මොකද මේ අතර අනිකුත් රෝගීන්ටත් රැක බලා ගන්න ඕනේනේ. ඉතින් ඒ තීදි තමයි දැන් කොළඹ ජාතික රෝහල ගත්තත් ඒ වගේ තත්ත්වයක් තිබෙනවා. සෑහෙන පිරීතිරෙන තත්ත්වයක් තිබෙනවා. නමුත් ඒ පිරීතිරෙන තත්ත්වෙ එනකොට තවත් අපි පද්ධතියන් හදනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හමුදාවෙන් තව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් එඳන් 1500 2000ක් වැඩි කරන්න මේ පසුගිය පැය 48 තුල අපි ක්‍රියා කරලා තිබෙනවා. ඒ වගේම තමයි සෑම අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මම සෑම දිස්ත්‍රික්කයකම වගේ සෑම පළාතකම වගේ මෙවැනි රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඒ කියන්නේ ස්ක්‍රීන් කරලා ඒ ස්ථානට යොදවන ක්‍රමවේදයකුත් හදලා තිබ්බා. යුදහමදාපත්තුමනි දැන් මේ බොහෝ මාධ්‍ය වාර්තා කරනවානේ රෝගීන්ට ඉඩ නැහැ. ඒ නිසා ගෙදර නිරෝධායනය කරනවා. ඒ අයට වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න විදියක් නැහැ. ගිලන් රථයකට කතා කරගන්න විදියක් නැහැ කියලා. දැන් මෙහෙම ඉඩ තියෙනවා නම් ඇයි මේ අය මේ sannivedanaya ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මේක ක්‍රියාකාරීව සිදු වෙන්නේ නැද්ද? දැන් ඔබතුමාලා හැමදාම හමු වෙනවනේ නේද මේ කමිටුව? නෑ අපි හමු වුණාට හරියක් නැහැ නේ. අපි විතරක් හමු වුණාට හරියන්නේ නැහැ නේ. මේ පද්ධතිය ඉන්න සියලුම අයවලුන් ඒ ආකාරයෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. දැන් මේකෙදි ඇත්තටම වෙලා තිබෙන්නේ ඔය පළවෙනි දහස් ගණන් ඒ කියන්නේ 2000 3000 එන්න ආවම මේකත් එක්ක තිබ්බ තත්ත්වයක් එක්ක ඔබ දන්නවා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව හුස්ම ගන්න සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියනවා වෙනත් විවිධ ප්‍රශ්න හරහා යම් කිසි පුද්ගලයෙක්ට හැදුනේ ගමන් හැම පුද්ගලයෙම උත්සාහ කරන තමගේ ජීවිතය රැක ගන්න එපයි. ඉතින් රෝහලක් කරා යන ක්‍රමවේදයක්. නමුත් අපි මීට මාස 3කට විතර 2කට පමණ ප්‍රථම මේ වෛද්‍ය නිලධාරීන්ගේ සමග GMO එක විසිනුත් අපිට ප්‍රොපෝසල් එකක් දීලා GMO එක අපිට හැම වෙලාවෙම මේ වගේ දේවල් අපිට ලබා දීලා තිනවා විටින් විට. ඉතින් අනුරුද්ධ පාදේනිය විශේෂඥ වෛද්‍යවරයා ඇවිල්ලා ජනාධිපති අපේ කාර්ය සාධක බලකායේදීත් පැහැදිලි උපදෙස් දීලා ක්‍රමවේදයක් හැදුවා අපි මේ නිවෙස්වල නැත්නම් හෝම් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා. නිවෙස්වල මේ කළමනාකරණය කරන සිස්ටම් එකක්. ඉතින් ඒක ඇත්තටම හරියටම බලාපොරොත්තු වුණ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේ නැහැ. ඉතින් ඒක අපි පටන් ගත්තේ කළුතරින්. එතකොට ඒක කොළඹ සහ අනිකුත් දිස්ත්‍රික් වලට පසුව අරන් යන විදිහට ක්‍රමවේදයක් පටන් ගත්තේ. නමුත් ඒ தත්ත්වය ඇත්තටම ඇති වුණේ නැහැ. ඉතින් ඒකින්ද තමයි ඇත්තටම මම
මේ පිළිබඳව පසුව කතා කරන්න බලාපොරොත්තු තිබෙනවා. ඒකින්දම තමයි මේ හෝම් මැනේජ්මන්ට් සිස්ටම් එක විශේෂයෙන්ම මේ ඇඳන් අඩුවෙන්ච හින්දාම නෙමෙයි. නමුත් ඇත්තම අවශ්‍යතාවය වෙන්නේ තමුන් යම්කිසි පුද්ගලයෙක් කොයිද ආසාදිතයෙක් වුණාම නිවසක ඉන්න පුළුවන් හැකියාවක් තිබෙනවා නම් ඒ පුද්ගලයා නිවසේ ඉඳලා රැක බලා ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්දම තමයි දැන් අපි හෙට දිනේදී ශ්‍රී ලංකාවේ අපි ක්‍රමවේදයක් විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතට අපි ඇතුළත් කරලා තිබෙනවා. ඒ යටතේ අපි හිතන්නේ අපි දීලා තිබෙනවා හෙට අපි මේක පැහැදිලිව දැනුම් දෙන්නම් සියලුම මාධ්‍යයන් තුලින්. ඉතින් මේ අනුව අපි බලාපොරොත්තු වෙනවා දුරකථන අංකයක් ලබා දීලා මම හිතන්නේ මම ඒක ලබා දෙන්නම්. ඒ දුරකථන අංකය ලබා දීලා එමගින් ඒ දුරකථන අංකයට SMS එකක් එවන්න. ඒක ෆ්‍රී එවන SMS එකක්. ඉතින් ඒ මාර්ගයෙන් ගත්තන් පස්සේ පුද්ගලයෙක්ට තිබෙන්නේ තමුන් වර්ගීකරණය තමුන් විසින් හිතා ගන්න පුළුවන්. තමුන්ට හුස්ම ගන්න අමාරුවක් තිබෙනවා නම් ඔව් ඒකට මේ හුස්ම ගන්න අමාරුවට ඒ කියන කොටස යොදවලා ඊට පස්සේ තමුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යොදවලා තමුන්ගේ වයස ස්පේස් එකක් තියලා වයස යොදවලා ඊට පස්සේ ස්පේස් එකක් තියලා තමුන්ගේ ඇඩ්‍රස් එක. ඒ SMS එකක් යවුවම් පස්සේ ඊට පස්සේ ඒක යම්කිසි වර්ගීකරණයක් ක්‍රමවේදයක් ඇති කරනවා. එතකොට ඒ කියන යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි ගල්පහ මේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්නේ බස්නාහිර පළාතෙන් පොදුවේ. ඉතින් මේ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මේ SMS එකක් ගහපු ගමන් ඒ මේ පොදු ස්ථානයකට පැමිණෙලා මේකට SLM එකත් GMO එකත් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොවිඩ් කාර්ය සාධක බලකායත් සම්බන්ධ වෙනවා. මෙහිදී වෙන ක්‍රමවේදය තමයි මේක හෙටින් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ SMS එක ආවන් පස්සේ වර්ගීකරණය යටතේ විශේෂයෙන්ම අපි තුමු හුස්ම ගන්න අමාරු ඒ තත්ත්වයක් තිබෙන රෝගීන් යම්කිසි වර්ගීකරණයකට ඇවිල්ලා එතනින් ඒක එක පද්ධතියකට යනවා. ඒ ස්ථානයෙන් වහාම වෛද්‍යවරු ඒක බාර අරන් තියනවා දැන්ට ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් අට තියෙන වෛද්‍යවරුන් ඔවුන් කතා කරලා ඔවුන් වහාම රෝහලක් වෙත යොමු කරන ක්‍රමවේදයක් ඒකට ගිලන් රථයක් යොදවනවා ඒ සඳහා. ඔව් ඒක ඇවිල්ලා ඔබ දන්නවා මේ ගිලන් රථ සේවය මගින් ඔවුන් වහාම රෝහලක් වෙත රැගෙන යන ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා. තියෙනවද ඔබතුමාලා ළඟ දැන්? මේ වෙලාවේ දුරකථන අංකය තියෙනවද? ඔව් මම දෙන්නම්. එතකොට ඒ සුවසරිය යටතේ ඔවුන් ඒ ස්ථානයට රෝහලක් වෙත රැගෙන යන ක්‍රමවේදයක් ඇති කරලා තිබෙනවා. ඒත් එක්කම තමයි දෙවනුව ඇති වෙන්නේ යම්කිසි පුද්ගලයෙක්ට උණ තත්ත්වයක් තිබෙනවා නම් තමුන්ට උණ තිබෙනවා නම් ඒක ඒ කියන විදිහට B කියන යටතේ ගහලා කියන්නේ පළවෙනි එක හුස්ම ගැනීම අපහසුතාවය, දෙවෙනි එක උණ තියෙන තත්ත්වයක්, තුන්වෙනිව තමුන් පොසිටිව් වෙලා තිබුණා නමුත් තමුන්ට රෝගී තත්ත්වයක් නැහැ කියන යටතේ. ඒක තමයි ABC කියන උණ කැස්ස වගේ නේද? ඔව් ඒ වගේ තියෙන එකකට. ඒතකොට මේ සංකූලතා ඇති වෙනවනේ දැන් ගෙදර ඉන්න රෝගීන්ගේ දැන් මම පැහැදිලි කරන්නම්. එතකොට මේ තුනේ යටතේ කතා කරන් පස්සේ අර පළවෙනි ක්‍රමයේ යටතේ යනවා වහම රෝහලකට අරන් යනවා. දෙවෙනි ක්‍රමයේ යටතේ වෛද්‍යවරයෙක් දැන් තියෙනවා නම් තමුන් උණ වර්ගයක් උණ හැදිලා තමුන්ට මේක පොසිටිව් වෙලක් තියෙනවා උණක් තිබෙනවා නම් ඒ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරලා මොහුව විශේෂයෙන්ම අතරමැදි රෝහලක් වෙත හෝ රෝහලක් වෙත ගෙන යාමේ ක්‍රමවේදයක් ඔබට දැනුම් දෙන ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා. තුන්වෙනව යම්කිසි පුද්ගලයෙක්ට කිසිම රෝගී තත්වයක් ලක්ෂණයක් පෙන්වන්නේ නැත්නම් රෝගී ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. තමුන් පොසිටිව් වෙලා තිබුණා නම් ඒ සඳහා දැනටමත් රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය අන්න ඒ වගේ කණ්ඩායම් නිවෙස්වල තියලා ඔවුන් රැක බලා ගන්න ක්‍රමවේදයක් දැන්ට තියෙන ක්‍රමවේදය ඇති කරනවා. දැන් මේ වගේ ක්‍රමයකින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ කාණ්ඩ තුනට බෙදලා යෑමෙන් සියලුම පුද්ගලයෙක් රෝහල් කරා පැමිණෙන්නේ නැති තත්ත්වයක් ඇති කරගන්න. දැන් වෙලා තියෙන්නේ රෝහල්ට එන්න ඕන පුද්ගලයයි නැති පුද්ගලයයි දෙන්නම රෝහල්ට ආවම ඒ රෝහලේ ධාරිතාවට වැඩි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද දැන් අර දෙවනි එකේදී මම කිව්ව උණ තත්ත්වයන් හැටතේ ආවම පස්සේ රෝහලකට පැමිණියාම රත්තරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානට උන් යොමු කරනවා. ඒ යොමු කරද්දී සමහරලාට කියයි මෙයා මෙතනින් රෝහලකට යන්න ඕනේ නැත්නම් මෙයාව නැවත නිවසකට ගිහිල්ලා රැක බලා ගැනීම ක්‍රමවේදයක් ඇති කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ ක්‍රමවේදයන් තුන යටතේ තමයි අපි හෙට ඉඳලා අපි මේක සියලුම මේ මාධ්‍යයෙන් පමණන්නේ සියලුම මාධ්‍ය වලට හෙට උදේ අපි දැනුම් දෙන්නම්. ඒ අනුව අපි මේ අනුව රටේ ජනතාව පුළුවන් තරම්
යම් කිසි කලමනාකාරීත්වයක් යටතේ රෝහල්ම මේවා කරගන්නේ නැතුව රැක බලා ගන්න උත්සාහ කරනවා. ඔව් තවත් ඉදිරියට අපි මේ ප්‍රාර්ථනා නොකරන දෙයක් තවත් ඉදිරියට තවත් වැඩි වුණත් ඒ ආකාරයෙන්ම රැක බලා ගැනීමට කෙසේ වුව අපි බස්නාහිර පළාතෙන් පිටතත් මේක ක්‍රියාත්මක වෙනවා. ප්‍රථමයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බස්නාහිර පළාතෙන්. නමුත් මේ ක්‍රමවේදයම සමගාමීව අනිත් පළාත් අතරට අපි අරන් යන බලාපොරොත්තු වෙනවා. දැනටත් මේ හෝම් මැනේජ්මන්ට් කියන එක කරනවා. නමුත් මේක මේ අපි බලාපොරොත්තු තත්ත්වෙන් තිබ්බේ නැහැ. ඒක තමයි පසුගිය සතියන්තයේ ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අපි ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ විශේෂඥ වෛද්‍යවරුන් ගෙනල්ලා ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැමිණිලා මේ සියලුම අයවලුන් සමග එකතු වෙලා සාකච්ඡාවක් කරලා මේ ක්‍රමවේදයක් හැදුවේ. මොකද තියෙන ක්‍රමවේදයේ යම් ඔබතුමාලා කිව්වා වගේ අපහසුතාවයන් තිබෙච්ච හින්දා. ඒත් එක්ක ඔබතුමිය කිව්ව කතාව ඔව් ඒ වගේ තත්ත්වයක් නැති වෙන්න බෑ. මොකද ඇවිල්ලා තියෙන්නේ ඒ පළාතේ ඉන්න එක PHI මහත්තයා බලන්න මේ පටන් ගත්ත දවස් ඉඳලා මේ PHI වරුන් කොහොමද තරම් සේවයක් කරනවද? ඒත් එක්කම MOH වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. ඉතින් ඔවුන් සමහර ප්‍රදේශ තියෙන්න පුළුවන් ඔවුන් බලාපොරොත්තු නොවන නැත්නම් ඔවුන්ගේ ධාරිතාවයටත් වැඩි ප්‍රමාණයක් එක ස්ථානික පමණක් ඒ ඔහුගේ ප්‍රදේශයේ නැත්නම් ඇයගේ ප්‍රදේශයේ පමණක් කොවිඩ් ආසාදිතයන් හමු වෙන ඇති. එතකොට මේ කියන කෝල් සාංශ කරන්නේ නැහැ කියන තත්වයන් ඒත් එක්ක ඒවා එන්ගේජ් වෙන තියෙන තත්වයන් ඒවා ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර ඔබ දන්නවා සමහර කට්ටිය අසනීප වෙලක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේ ඉන්න රටේ ඉන්න සංඛ්‍යාව PHI වරු මහත්තුරු සංඛ්‍යාවක් වෙන ඉතින් ඒ කට්ටියත් එක තමයි මේක මැනේජ් කරන්නේ. නමුත් එහෙව් කියලා අතාරින තත්ත්වයක්වත් මේ අර ගිලියන තත්ත්වයක්වත් ඇති වෙන්නේ නැහැ. අපි කෙසේ හෝ මේ අර කිව්වා වගේ ප්‍රථම වැල්ලෙත් ගිලිහෙයි කියලා හිතාන් හිටියා. අපි කෙසේ හෝ අපි රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි උපරිම ආයුරෙන් මේ අනුව කටයුතු කරනවා. විධානසභාපතිතුමනි දැන් ඔය ඊළඟ තවත් චෝදනාවක් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල එල්ල වෙනවා මේ සංඛ්‍යා ඉදිරිපත් කිරීම පිළිබඳ පරස්පරතාවක් තියෙනවා කියලා ඉදිරිපත් කරන සංඛ්‍යාව සැබෑම තත්ත්වය මේක පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්. ඔව් දැන් මෙහෙමයි සංඛ්‍යා ඉදිරිපත් කිරීම පිළිබඳ විවිධ චෝදනා මේ පසුගිය දින කීපයක් තුල මම හිතන්නේ විශේෂයෙන්ම මේ ගම්පහ විච්ච සිදුවීමක් සමග ආවා. පසුගිය 10 වෙනිදා. ඔව් ඒත් එක්ක තමයි ගම්පහ සිදුවීමට පසුව දැන් මම දැක්කා ඊයේ දිනේදී බදුල්ලේ හරි තවත් ප්‍රදේශ දෙකකත් මේ වගේ තත්ත්වයක් ගම්පහ සහ මම හිතන්නේ මඩකලපුව ප්‍රදේශෙන් තමයි ප්‍රථමයෙන්ම ආවේ. දෙවනුව ආවා. ඉතින් මේ පිළිබඳව අපි සොයා බැලුවම් පස්සේ අද දිනේත් මම මේ පිළිබඳව වසංගත රෝගී විශේෂඥ අංශයට කතා කරලා කොහොම ඒ කට්ටිය කිව්වේ දැන් මේ රටේ එක අවස්ථාවක් තිබ්බා PCR කරන්නේ නැහැ කියනවා. ටෙස්ටිං අඩුයි කියනවා. ඔබ දන්නවා සමහරලාට දැන් ඕස්ට්‍රේලියාවේ වගේ රටවල් වල ගත්තම අනිකුත් රටවල් වල ගත්තම මේ ඊටමත් සුළු සංඛ්‍යාවක් තමයි මේ PCR ප්‍රමාණයන් කරනු ලබන්නේ. ඇන්ටිජන් කරන ප්‍රමාණය හැමත් කරන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. ඉතින් විවිධ රටවල් විවිධ ආකාරයෙන් තමයි මේ හැසිරෙන්නේ. එතකොට අපේ රටේ ගත්තොත් අද දිනේ ගත්තත් PCR 19000කට ආසන්න සංඛ්‍යා PCR රුත් ඇන්ටිජන් පරීක්ෂණ 9000කට ආසන්න සංඛ්‍යාවක් පමණත් අද දිනේ කියන්නේ 27000ක් 28000ක් 30000ක අතර සංඛ්‍යාවක් පරීක්ෂණ කරනවා. ඒ වගේම තමයි මේ 2000ක් 3000ක් වගේ සංඛ්‍යාවක් අගයක් අපිට හමුවන්නේ. එතකොට බුදුමා අහපු ප්‍රශ්නේ මේ වෙනස් වීම සම්බන්ධයෙන් ඇහුවම ඔවුන් විසින් අපිට දැනුම් දීලා තිබෙන්නේ දැන් ඉස්සර අපි ගොඩක් කරේ PCR කරේ ඇන්ටිජන් නොකරවුව නෙමෙයි. දැන් මේ ඇන්ටිජන් එක රෝහල් ඊළඟට පෞද්ගලික රෝහල් සහ මේ වෙනත් ස්ථානවලුමුත් මේ ඇන්ටිජන් පරීක්ෂණ කරනු ලබනවා. සමහර රෝහල් වලින් විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වලින් සහ ඒ පෞද්ගලික ආයතන වලින් ලබා දෙද්දී ඒ දෙන දත්ත ලබා දෙන වෙලාවන් වෙනස් කියලා තමයි ඔවුන් දැනුම් දෙන්නේ. එතකොට දැන් ඔබ දන්නවා අපි ඕනම වෙලාවක හැමදාම හැන්දෑවේ 6ට වගේ ප්‍රථම ඔබලාගේ මේ ප්‍රවෘත්ති විකාශනය වෙන්න සෑම එකකම එන්න ඉස්සෙල්ලා අපි 6ට පමණ දෙනවා එක ප්‍රමාණයක් ලබා දෙනවා එදා දිනේ කොයි ආසාදිතයන්ගේ සංඛ්‍යාව. ඒත් එක්කම තවත් ආපහු අපි රාත්‍රී 8ට 9ට දෙවනි අවස්ථාව වෙන්න ඉස්සෙල්ලා දෙවනි වාර්තාවක් දෙනවා. ඉතින් මේක අර PCR පරීක්ෂණ බහුලව සහ ඇන්ටිජන් අපේ ප්‍රමාණය කරද්දී මේ தত্ত্বය අපි පරිපාලනය කරගෙන ගෙනනු ලැබුවා. නමුත් සමහර අවස්ථාවලදී මේ පසුගිය දින කීපෙදී වගේ සතියක් දෙකක් වගේ කාල සීමාවකදී මේ පෞද්ගලික අංශ වලින් කරන ඒ වගේදී යම් යම් පරස්පරතාවයන් විශාල වශයෙන් එන බවයි ඔවුන් සඳහන් කරේ. නැත්තම් මේක හංගන්නවත්
හොර කරන්න ඕනේ නෑනේ. එහෙමනම් ওই ගාන කියන්නත් ඕනේ නෑනේ. එතකොට පැහැදිලිව කියන්න ඕනේ මේ තත්ත්වයන් යටතේ ඔවුන් කියන්නේ දැන් මේ අපේ රටේ ජනතාව තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මේ දැන් අපි දකින විශේෂයෙන් මේ පළාත්වල අනිත් පළාත්වල තියෙනවා. ගිහිල්ලා එක පෞද්ගලික රෝහලකින් පරීක්ෂණයක් කරලා එතන පොසිටිව් වගේ කිව්වොත් දුවලා ගිහලා තව තැනකින් PCR පරීක්ෂණයක් හරි මේ ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්නවා. එතනත් උනාම තුන්වෙනි දැනටත් ගිය අවස්ථාව අපිට වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ එකම පුද්ගලයා තැන් තුනකින් සමහරට ටෙස්ට් කරන තත්ත්වයක් තියෙනවා. දැන් මේ වසංගත රෝගී අංශයෙන් කියන්නේ මේ එන ඔක්කොම එයා තුන් පාරකට දාන්න බෑ සමහර අවස්ථාවලදී. එතකොට ඒ කට්ටිය මේ සුළු වේලාවකින් මේ ඔක්කොම මේක හොයන්න ඕනේ මේ කට්ටිය. මේ හොයන එක සමහරට රෑ 8 වෙද්දී අපි අර දෙවන අවස්ථාවේදී කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඊට පහු ඉඳලා යනවානේ. එතකොට ඒක සමහරට පහුවෙන්ද නෙමෙයි සමහර අවස්ථාවේදී ඒ කට්ටිය රෑ අපි අර මේකක් වශයෙන් දැනුම් දෙන්නේ නැහැ ප්‍රවෘත්තිල දැනුම් දෙන්නේ නැහැ. නමුත් ඒ කට්ටිය අගයන් එකතු කරනවා කියලා කියන දැනුම් දෙනවා කියලා ඒ කට්ටිය එකට එකතු කරනවායි කියලා. ඒතකොට සමහර අවස්ථාවේදී පෙර කාලෙදී ගණන් අඩු කාලයකද හිතන්න මේ ඒව වුණත් දැන් අපි තුමු PHI MOH ඒරියා එකක් ගත්තම මේ කට්ටිය කොපමණ රාජකාරීන් ගොඩක් කරන්න ඕනේද? ඒ කරලා නෙමෙයි එකතු කරන්න ඕනේ. එකතු කරලා ඒ දත්තත් එවන්න ඕනේ. ඉතින් යම් යම් වෙලාවල් පසු මේ අතපසු වී නෙමෙයි වෙලා ගන්න කාලේ වෙලාවේ ප්‍රශ්නයක් ඇති. ඒ එන ඔක්කොම එක සානයකට එන්නේ. තාම පස්සේ ඒක ඒ කට්ටියක විසඳ ගන්න ඕනේ තියෙන දේවල්. දැන් ඔතෙන්දී දැන් සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ගත්තම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුනුත් අපි දැක්කා නැගෙනහිර පළාත ඔය මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල ලේඛන ඉදිරිපත් කරනවා. එතකොට දැන් රජයක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශ වසංගතර අංශයෙන් හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නිල ලේඛන ඉදිරිපත් කරන්නේ. එක්ක ඔබතුමාගේ අංශයෙන්. ඒක දැන් මේ ඇයි එක තැනකට ගන්න බැරි? මොකද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෙනම දෙන්න ගියාම ඒ සංඛ්‍යාලේඛන සහ කොළඹ සංඛ්‍යාලේඛන අතර තමයි පරස්පරතාව පෙන්වන්නේ. ඒකට ගන්න පුළුවන් නේද? ඇත්ත පැහැදිලි විය යුත්තේ එකයිනේ. විය යුත්තේ එක තමයි යම් යම් ඒකයි මම අර පටන් ගද්දිත් කිව්වේ යම් යම් තිබෙන ප්‍රශ්න මේවා. ඒ කියන්නේ මෙතෙක්කල් අපි මේ කොවිඩ් පසුගිය වසරේ මාර්තු මාසේ 11 වෙනිදා මේ රටේ ප්‍රථම ආසාදිතය හමු වෙච්ච වෙලාවේ ඉඳලා අපි කරපු ක්‍රමවේදයක් තිබෙනවා. ඉතින් මේක මේ ඩිසෙන්ට්‍රලයිස් නැත්නම් මේ විමධ්‍යගත මේ කරගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒක තැන් වලින් එක එක ගණන් දීම අවශ්‍ය නැහැ. රටේ ජනතාවට දැනගන්න ඕන නම් දැනගන්න අවශ්‍යතාවය දෙන අද දවසේ මුළු රටේම තිබෙන තත්ත්වේ. ඊක කියලා ඉවිල්ලා හෙට උදේ වෙද්දී අපි කියනවා අද කිව්වොත් 3600 කියලා 3600 කොළඹෙන් මෙච්චරයි ගම්පහෙන් මෙච්චරයි කළුතරින් මෙච්චරයි මහනුවරින් මෙච්චරයි කියලා ඒකත් අපි විස්තරාත්මකව කියනු ලබනවා. ඒක ප්‍රාදේශීය වශයෙන් පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමේ ඉන්න නිලධාරීන් ලබා දෙන්නේ නැතුව කොළඹටම තොරතුරු යනවා එක තැනකින් යන්නේ. නෑ ඔක්කොම ඔබතුමා කියන වගේ පළාත් අතරින් තමයි එන්නේ. ඒ ඇවිල්ලා කොළඹ එක තානකට එන්නේ. ඒක වෙනම මාධ්‍යයට යන නිසානේ ප්‍රශ්නේ. ඒක තමයි වෙලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද සමහර වෙලාවට දැන් එතන තියෙන සංඛ්‍යාව අර කිව්වා වගේ සම්පූර්ණ දවස හෙට දවසේ බැලුවම් පස්සේ අර කියපු එකතු කරපුවයි අර මේ තැන් වලින් හමු වෙච්ච ඒවායි පෞද්ගලික අංශයම එකතු කරලා එතනින් සමහරට දෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයක උනේ එක ස්ථානයකදී ඇති වෙච්ච පරස්පරභාවයක් අනුව තමයි ප්‍රශ්න ඇති උනේ. නමුත් එක දෙයක් කිව යුතුව තිබෙනවා. යම්කිසි මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒක පිළිගත්තා යම්කිසි මේ අතපසුවීමක් හෝ ඒ කියන්නේ ඒක එකතු කර ගැනීමේ වෙලා යම කාලයක් ගත වුණා කියන එක. නමුත් මේකේ කාටවත් හංගන්නවත් හොර කරන්නවත් මොකක්වත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා හංගන්න හම්බ වෙන්නෙත් නැහැ. අපි ඉන්න පළාතේ අපි දන්නවා සාමාන්‍ය පොදුවේ තියෙන මොකද්ද තත්ත්වය කියලා. මොකද්ද මේ හංගල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී මම දැක්කා විවිධ ආකාරයෙන් විවිධ න්‍යායයන් පත්‍රයන් යටතේ එක එක පැතිවලට ඇඟිලි දික් කරනවා. ඒ අතර සෞඛ්‍යාංශය නෙමෙයි හමුදාය පැත්තටත් ඇඟිලි දික් කරනවා. අපි දැක්කා මේ හමුදාය නිලධාරීවරුන්ටත් ඇඟිලි දික් කරනවා මේ සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් වසංගත අංශයේ ප්‍රධානියා විසින් පෞද්ගලිකවම මට කතා කරලා කියනවා ටෙලිෆෝන් එකෙන් කතා කරලා කියනවා මෙන්න අද දවසේ මෙච්චර කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කියලා SMS එකකුත් දෙවනවා. ඒ ගාන තමයි මම කතා කරලා රටේ සියලුම නාලිකාවලටයි ප්‍රවෘත්ති ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා ප්‍රවෘත්ති සියලුම නාලිකාවලට ලබා දෙන්නේ. එතකොට ඒ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව. දෙවෙනි වරත් ඒ වගේම දැන් සුළු වේලාවකට එන්න ඉස්සෙල්ලා ගාන කිව්වන් පස්සේ ඒ ගාන කියන එක තමයි සමහර නාලිකා හමුදාපතිතුමා කිව්වා කියලා මේක වැටෙන්නේ. ඉතින් අපි හමුදාවේ නිලධාරී කළ හමුදාපතිවරයා වශයෙන් කොවිඩ් කාර්යසාධක බලකාය මේ ක්‍රියානිත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන්
මට ලබා දෙන දත්ත ඒ ආකාරයෙන්ම ලබා දෙනවා මිසක් ඒ දත්ත ආවේ කොහෙන්ද මේ ගණන් එකතු කරලා තියෙන්නේ කොහොමද කියන එක බලන් තත්ත්වයක් මට එහෙම කවදාකවත් බලන්නේ නැහැ. අපිට බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි විනිවිදභාවයක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන අපිට ලබා දෙන දත්ත හරි කියලා. ඉතින් ඒ දත්ත තමයි හමුදාපතිවරය වශයෙන් ලබා දෙන්නේ. නමුත් මම දැක්ක පසුගිය කාලෙදී මේ කියලා තිබ්බත් වෙන හමුදා නිලධාරිවරයෙක් මේක මේ වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා වෙන පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳව ඒක කතා කරලා එහෙම තත්ත්වයක් ඇති කරවුවා. මේවා ඉතින් විවිධ ආකාරයෙන් විවිධ හේතුන් මත අපි දකිනවා ඒ ඇඟිල්ල දික් කරන නිලධාරියාට ඇයි එහෙම ඇඟිල්ල දික් කරන්නේ කියලා අපිට පෙනී යනවා. ඉතින් ඒ දේවල් යටතේ කියනවා මිසක් ඒ නිලධාරියාටවත් ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ මේව වෙනස් කරන්න. එතුමාට හැකියාවකුත් නැහැ. නිලධාරියා කවුද කියලා තාමත් කවුරුත් ප්‍රසිද්ධිය කියන්නේ නැහැනේ හමුදාපතිතුමනේ. එහෙම නිලධාරියා කවුද කියලා කියනවා. නෑ නිලධාරියෙක් ඉන්න මේජර් ජෙනරාල් වරයෙක් කියලා කිව්ලා තිබ්බනේ හමුදාවේ. ඉතින් හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙක් කියලා පැහැදිලිව ප්‍රකාශයක් කරලා ඔබතුමා කිව් විදියට කියලා තියෙනවා. ඉතින් හමුදාවේ නිලධාරිවරයෙකුත් කියලා සමහරලාට කියනවා මේජර් ජෙනරාල් වරයෙකුත් කියලා කියනවා. ඉතින් කවුරු කෙසේ වෙතත් මේ හමුදාවේ නිලධාරීන්ට මේකේ මේ ඇතුලේ දත් ඇතුලේ ගිහිල්ලා වෙනස් කිරීමට හැකියාවක් නැහැ. මේක තනිකර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණිලා ඒ ලබා දෙන දත්ත අපි ප්‍රකාශයටපත් කිරීමක් කරනවා. මේ යෑම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කරනවා පමණයි. යුද හමුදාපතිතුමනි දැන් ඔබතුමා සඳහන් කරා වගේ 2019 මාර්තු මාසයේ 11 වෙනිදා ඉඳන් ඔබතුමාලා ජීවිත කැපකිරීමෙන් රෑ දවල් බලන්නේ නැතුව මම හිතන්නේ අපේ මහජන දිනය වැඩසටහනටම අපි ඔබතුමාම කීප වතාවක්ම සහභාගී කරගත්තෙත් ජාතික නාලිකාව විදිහට වගකීමෙන් ඔබතුමාව සම්බන්ධ කරගෙන සජීව ලෙස අපි මේ කරුණු කාරණා රටට කියන්නේ ඇත්තටම රටේ ජනතාව Tamanගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් යම් කිසි විදිහේ වගකීමක් දරන්න ඕනේ හැම කෙනෙකුටම තනි තනියෙන් ඒ වගකීම තියෙන නිසා. දැන් අද වාර්තා වුණා ජාතික රෝහලේ වෛද්‍යවරු මේ තරම් ප්‍රමාණයක් සංඛ්‍යාවක් සඳහන් කළා ආසාදිත වෙලා තියෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලවල අනිකුත් පිරිසක් ඉන්නවා. ඒ වගේම හෝමාගම රෝහලෙත් එහෙමයි. රට පුරා වෛද්‍යවරු දිනෙන් දින ආසාදනය වෙනවා කියලා. දැන් ඇත්තටම රටේ ජනතාවට බයකුත් ඇතිනේ. අපිට මේක අපිව තවදුරටත් ආරක්ෂා කරගන්න පුළුවන් වේවිද? ඔබතුමාලා ඇතුළු කණ්ඩායමට ඔබතුමා අපේ ත්‍රිවිධ හමුදාවටම නායකත්වය ලබා දෙමින් මේකත් පරිපාලනය කරගෙන රටේ ජනතාව මේ වසංගතේනුත් බේරගන්න කොහොමද මේ ශක්තිය තවදුරටත් තියාගන්නේ කියලා ජනතාවට ප්‍රශ්නයක් ඇති. ඔව් ජනතාවට ප්‍රශ්නයක් ඇති. මම කිව්වා වගේ ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි ආපු දැන් කොවිඩ් ආපු කාලේවත් අපි දැනගෙන හිටියේ නැහැ කොවිඩ් කොහොමද පාලනය කරන්න කියලා. අපිට දැනුමක් තිබෙන්නේ අපි මම අර කිව්වා වගේ අපි දැනගෙන හිටියා නිරෝධායන කරන්නෙත් කොහොමද කියලා. නමුත් අර on the job training කියලා කියන්නේ අන්න ඒ වගේ යටතේ තමයි අපි මේ தත්ත්වය ඇති කරගෙන පාලනය කරගත්තේ. නමුත් දැන් යම්කිසි පළපුරුද්දක් අපිට වසරකමාර කාල සීමාවක් කරලා තිබෙනවා. ඉතින් මේ වගේත් විවිධ චෝදනා ඇති වෙනවා. දැන් හමුදාව දැන් බුදුමිය මගෙන් අහනවා මේ හමුදාපතිවරයා වශයෙන් කොහොමද ඔබතුමා මෙහෙම කරන්න කියලා. ඉතින් ඇත්තටම මේවා හමුදාව කරන්න සම්බන්ධ වුණාමත් යම් ප්‍රශ්න ඇති වෙන තත්ත්වයක් මිනිස්සු සමහර පුද්ගලයන් විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. හමුදාකරණයකට කරන්න යනවා කියලා නේ. මේක ඉතින් හමුදාකරණයක් නෙමෙයිනේ. දැන් පළවෙනි කොවිඩ් ආසාදිතයන් එන්නත් ඉස්සෙල්ලා වූහාන් වලින් සිට ලංකාවට රැගෙන ආවන් පස්සේ අපේ ශ්‍රී ලාංකික අපේ දුවදරුවන් ඒ කට්ටිය නිරෝධායන කරන්න හමුදාවට දුන්නේ. මොකද ඒක ඒ අවස්ථාවේ එහෙනම් වෙනත් කට්ටියට දෙන්න තිබ්බනේ. ඒක දුන්නේ නැහැ. හමුදාවට දුන්නා. අපි තාමත් පැහැදිලි වේදේ කරගෙන ගියා. එතකොට ඊට පස්සේ අර මම කිව්වා විදියට අපි හමුදාකරණයක් නෙමේ ඒ අනුව අවස්ථානුකූලව හමුදාව කළ යුතු කළ හැකි කාර්යයන් සියල්ලක්ම කරා. ඇත්තටම ප්‍රථම දෙවන සහ මේ තෙවන රැල්ලට එනකම් දැන් ප්‍රථම රැල්ල ගත්තන් පස්සේ ඒ ප්‍රථම රැල්ලෙත් හමුදාව කරපු කාර්යභාරයක් තියෙනවා සෞඛ්‍ය අංශ සහ හමුදාව කරපු කාර්යභාරයක් තියෙනවා සෞඛ්‍ය අංශ පමණක් කරපු කාර්යභාරයක් තියෙනවා. දැන් ඔබතුමීගේ ප්‍රශ්නේ උනේ දැන්ට වෛද්‍යවරුන් යම් ආකාරයකින් අසනීප තත්ත්වයන් වලට පත් වෙනවා, හෙදියන් තත්ත්වයටපත් වෙනවා. ඒක පොදුවේ රටේ ජනතාවත් තියෙන පොදු ප්‍රශ්නයක්. මේ ප්‍රතිකාර කරන්න ඉන්න ගණිත ඒකින්ද ඒ සඳහා ගත යුතු සියලුම සුදුසුම ක්‍රියාමාර්ග වුන් ගනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නේ නැති සමහර කට්ටිය යම් අසනීප තත්ත්වයන් තිබුණත් ඒ පසකලා වුන් තවදුරටත් වැඩ කරනවා. අපි තාමත්ම අපි ප්‍රශංසා කරන්න ඕන අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, ඔවුන් කරන සෙදහෙදියන්ට, අනිකුත් සුළු සේවකයන් මේ සියලු දෙනාම කරන කාර්යභාරයට. මේක පහසු කාර්යයක් නෙමෙයි, අපහසු කාර්යයක්. නමුත් අපි කවදාකවත් වැටිච්ච જાතියක් නෙමෙයි. අපිට මොන තත්ත්වයක් ආවත් අපි කෙසේ හෝ ක්‍රමවේදයක් හොයාගෙන යනවා. මේක අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්යසාධක බලකායක් විසින් මේක කෙසේ හෝ කළමනාකරණය කිරීමට ක්‍රමවේදයන් ඇති කරලා තිබෙනවා. ඉතින් ඒ යටතේ තමයි මේක කරගෙන යන්නේ. නමුත් මේ හැම දෙයකටම අවශ්‍ය දෙයක් තිබෙනවා. ඒ තමයි එන්නත් කරන්නේ කියන එක. දැන් අපි ඒක ඊටමත්
වේගවත්ම අපි එන්නත් කරන්නේ මේ අවස්ථාවේදී අපි ඉතාමත් හොඳට කරගෙන යනවා. ඇත්තටම බැලුවොත් මේ පසුගිය කාල සීමාවේදී බැලුවම මේ රටේ එන්නත් කරන ක්‍රමවේදය ලෝකයේ ක්‍රමවේදයන් එක්ක බැලුවන් පස්සේ 1 මිලියනයක් රටේ ඉන්න ඕනම රටක ඉන්න ජනගහනයෙන් මිලියනක ජනතාවට එන්නත් කරන සංඛ්‍යාව එන්නත් කරන ප්‍රමාණය පසු එක දින 7කට ගත්තන් පස්සේ එන්නත් කළ තියෙන ප්‍රමාණය බැලුවම ලෝකේ ඉදිරියම ඉන්න රට ශ්‍රී ලංකාව. ඉතින් අපි කුඩා රටක්. නමුත් අපිට මේ තත්ත්වය කරගෙන යන්න හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව අපි එන්නත් කරන එක විදියකට කරගෙන යනවා. විවිධාකාරයේ උපදෙස් දීලා අපි රෙස්ට්‍රික්ෂන්ස් දානවා කියලා අපි ඒ දේවල් කරගෙන යනවා. ඒත් එක්කම රෝහල් කළමනාකරණය කරනවා. ගෑස් අඩුකම දැන් මේ ඔක්සිජන් අඩුකම ඔක්සිජන් ගේන තත්ත්වයක් අපි ඇති කරලා දීලා තිනවා. ඉතින් ඔබතුමිය ඇහුවේ තමයි මේ තත්ත්වයක් තිබෙනවා. නමුත් අපි කෙසේ හෝ මේ දේ කරනවා. දැන් එන්නත් කරන අපි දැක්ක දැන් දියතු වෙන විහාර මහදේවී පරිශ්‍රය මම හිතන්නේ පැය 24 පුරාම යුද හමුදාව මේක මම හිතන්නේ දිවා රාත්‍රී නොබලා එන්නත් කරන්නේ සුදු කරන ජනතාවත් මම හිතන්නේ විශාල වශයෙන් ප්‍රසාදය පළ කරනවා. කිසිම පොලිමේ ප්‍රශ්නයක් නැහැ, කිසිම තදබදයක් නැහැ, ක්‍රමානුකූලව වැඩි සිද්ධ වෙනවා කියලා. නමුත් අපි දැක්ක ඇත්තම දේශපාලඥයින් කියනවා මේ යුද හමුදාව මේ එන්නත් කරන කරන දැනුමක් තියෙනවද, උන්ට වෛද්‍ය දැනුමක් තියෙනවද වගේ දේවල් කො සමහර කෝ මේක විසුරු හරින්නත් ඕනේ කියලා කිව්වනේ කොයි කාර්යසාධක බලකාය. දැන් මේ ඔබතුමා අහන ප්‍රශ්නෙට මම හිතන්නේ රටේ ජනතාව තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. හිතන්නේ ජනතාව ඉතාමත් හොඳ අවබෝධයෙන් යුතුව තිබෙනවා මේ தත්ත්වය පිළිබඳ. යම් අහන ප්‍රශ්න අහන කට්ටියට ප්‍රශ්න ඇති. දැන් හිතලා බලන්න මේ යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවම ගත්තන් පස්සේ ඔබතුමා කිව්ව විදියට මේ එන්නත් කරන්නේ පමණක් නෙමෙයි. අපි බලන්න අපි මේ නිරෝධායන ප්‍රථමයෙන් ගත්තම අපි නිරෝධායන කිරීම සඳහා අපි හමුදාව සම්බන්ධ වුණා. ඊට පස්සේ කොවිඩ් ආසාදිතයන් හමු වෙද්දී ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන යාම සඳහා රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු යුද හමුදා බුද්ධි සේවයන් ඇතුළු මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ PHI මහතුරු ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා කවුද මේ ආශ්‍රිතයන් කියලා හොයන කාර්යය ප්‍රබලව කිරීමට අපි දායකත්වයක් සැපවුවා. ඊට පස්සේ තාමත් ක්‍රියාත්මක වෙනවද හමුදාව? ඒ ක්‍රමවේදය තාමත් ක්‍රමවේදය යනවා. එතකොට ඒත් එක්ක තමයි ඒ යනකොට ආසාදිතයන් හමු වුණාන් පස්සේ ආශ්‍රිතයන් අපි නිරෝධායන වලට අරන් ගිහලා නිරෝධායන ක්‍රමවේදයක් ඇති කරලා ලැබුවා. තවත් නිරෝධායන ක්‍රමවේදයක් ඇව්වා පිට රටින් එන ජනතාව අපේ ශ්‍රී ලාංකිකයන් ඔවුන් හෝටල් හෝ රජයේ නිරෝධායන මධ්‍යස්ථාන නිරෝධායන කරන. මේ නිරෝධායන මධ්‍යස්ථාන 100%ක්ම කරන්නේ යුද හමුදාවෙන්. නැත්නම් නාවික හමුදාය නැත්නම් ගුවන් හමුදාය. යුද හමුදායෙන් 85ක් පමණ කරනවා. නාවික ගුවන් හමුදායෙන් 7-8ක් 8ක් වගේ ප්‍රමාණයක් සමසේ කරගෙන යනවා. එතකොට මේකට සම්පූර්ණ කරන්නේ හමුදාව වගේ. ඊළඟට ඔබ දන්නවා ආසාදිතයන් හමු වුණාම මේ ඔබතුමිය කිව්වාගේ PHI මහතුරුන්ට තිබ්බේ නැහැ තරම් මේ ඇම්බියුලන්ස් ප්‍රමාණයක් මේ රෝහල් වලට ආසාදිතයන් රැගෙන යන්න. මේ ආසාදිතයන් රැගෙන ගියේ යුද හමුදාව විසින් අර මේ සුවසරි වාහන වලට අමතරව ලබා දුන් යුද හමුදාය ලබා දුන් වාහන වලින් අරන් ගියේ. සමහරට විශාල සංඛ්‍යාවක් හම්බුනාම ඇම්බියුලන්සයෙන් ගෙනලා හමුදාය බස් එකකට දාලා එකතු කරගෙන මේ කට්ටිය රෝහල් වලට අරගෙන ගියේ. ඊට පස්සේ ඒ ක්‍රමවේදේ කරගෙන යන අතරතුර මේ මේ රෝහල් පද්ධති මදි කියලා කරගන්න රෝහල් යටිතල පහසුකම් වැඩි දියුණුව රෝහල් වාට්ටු වැඩි දියුණු කිරීමට කරුණු ලැබුවා. ඒ කරගෙන රෝහල් වල ධාරිතාව වැඩි කරගෙන යද්දි රෝහල් වලට බැහැ කිව්වම හමුදාවෙන් ඊට පස්සේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා ක්‍රමවේදයක් මේ ලෝකෙට කරලා දෙන අපි පටන් ගත්ත ඒ වගේ දෙයක් හමුදාව වලින් කරන්නේ. කළා ඒ දේවල් හදලා ඒ දේවල් අපි ඒවට දාලා කොහොම හරි රෝහල් වල තියෙන තත්ත්වය අඩු කරගෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හදාගෙන අපි ඒ දෙයට හමුදා සහයෝගය ලබා දුන්නා. ඊට පස්සේ වෙනවා එන්නත් කරන්නේ කියන එක. ඒකට එන්නත් කරන්නේ කියන එකට ආම මේක සෞඛ්‍ය ශාස්ත්‍ර වලට ලබා දුන්නා. නමුත් ඊටමත් සුළු ප්‍රමාණයක් දවසකට කරන අර ගේන එන්නත් එක්ක සංඛ්‍යාවත් එක්ක බැලුවම අඩු සංඛ්‍යාවක් වුණාම අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වා ඒ අවස්ථාවේදී මේ එන්නත් කරන්නේ ශීඝ්‍ර ලෙස කරන්න හමුදාවේ වෛද්‍ය අංශ විවිධ අංශ මේ දන්නේ නැති විදිහට පෙන්වන්න උත්සාහ කරන දන්නේ නැතුව නෙමෙයි මේවා බුද්ධිමත් ජනතාවනේ කතා කරන්නේ සමහර. එතකොට මේ වෛද්‍ය අංශ යොදවලා අපිට යුද්ධේ හිටියද මේ ඔක්කොම අනිත් කට්ටිය ඇවිල්ලා අපේ යුද්ධයේ ඉද්දියෙත් අපේ හමුදාවල වෛද්‍යවරු තමයි ඒ තැන්වල ඔපරේෂන් උත් කරගෙන ඔක්කොම කරගෙන මේ කොළඹට ගේනකම් රැකබලාගත්තේ අපේ මේ වීරෝදාර දයබිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් රැකබලාගත්තේ. එතකොට මේවා අපි එන්නත් කරන්නේ පටන් ගත්තා. ඔබතුමා කිව්වාගේ එන්නත් කරන්නේ කරගෙන යද්දී අපි දැක්කා එන්නත් කරන්නේ කරාට සංඛ්‍යාව මදි. ඒ එන්නත් මේ සමහර කට්ටිය එන්නේ නැහැ.
නැත්නම් හැන්දෑව ඉස්සලා මදි වෙනවා. අපි තෝරුව හලුත් ක්‍රමවේදයක් හදලා දුන්න හමුදාවෙන් මුළු ඒ කියන්නේ දිවා රාත්‍රී දෙකම පැය 24ම ක්‍රමවේදයක් හදලා දුන්නා. ඊට පස්සේ දැන් ඇති වුණ තත්වයක් වයස අවුරුදු 60ට වැඩි කට්ටියට ගහන්න ඕනේ කියලා තත්ත්වයක් ඇති වුණා. ඒ වයස අවුරුදු 60ට වැඩි කට්ටියට ගහන්න එන්නත් ක්‍රමවේදයක් හමුදායෙන් හදලා දුන්නා. මේ ක්‍රමය ඒකත් කළා දුන්නා. ඊට පස්සේ මේ රටේ ජනතාව කොවිඩ් ආසාදිතයන් හමුවද්දී මේ සමහර රෝගීන් යම්කිසි පැලැන්තියක රෝගීන් කැමති උන්නේ රජයේ රෝහලේ ගිහලා වැසිකිළියක් පාවිච්චි කරන ඒ වාට්ටුවට වෙලා ඉන්න. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා කතා කරලා කිව්වා ඕකට බැරිද මේ අපි ඉස්සල්ලා කිව්වා ප්‍රයිවට් හොස්පිටල්ස් වලට කතා කරලා පෞද්ගලික රෝහල් වලට මේ පෞද්ගලිකව කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර කරන වාට්ටු හොටෙල්යක් හරි අරන් කරන්න කියලා. නමුත් ඒ කට්ටියට මාසයක් දීලත් ඒ කට්ටියට කරගන්න බැරි වුණා. ඊට පස්සේ මට හමුදාවට කතා කරලා අපෙන් ඇහුවා. අපි යුද හමුදාවෙන් කොග්ගල හෝටලේ අරගෙන පෞද්ගලික රෝහලක් ඇති කරලා අපි දුන්නා මේ ක්‍රමේ හදලා දුන්නා. ඊට පස්සේ තමයි ඊට සති 3කට පස්සේ තමයි අනිකුත් මේ ලංකාවේ ප්‍රධාන රෝහල් ඒ පද්ධතියට වැටුනේ. ඉතින් මේ ආදී වශයෙන් හැම දෙයක්ම කරනු ලැබුවා. ඔබතුමාලා දන්නේ නැතුව ඇති මේ රටේ ඉන්නේ මේ හමුදාවල ඉන්නෙත් මේ ඔබලා වගේම ඉන්න කණ්ඩායමක්. මේ කට්ටිය ඉන්නවා ස්වාමි පුරුෂ මේ කාගේ හරි ස්වාමි පුරුෂයෙක් කාගේ හරි පුතෙක් හමුදාවේ ඉන්නේ. නැත්නම් කාගේ හරි දුවක් නැත්නම් කාගේ හරි කවුරු හරි ළමයිගේ තාත්තලා මේ ඉන්නේ. එතකොට මේ කට්ටිය මෙහෙම හිටියත් ඔබ දන්නේ නැතුව ඇති මේ පසුගිය අන්තිම සති දෙකකට කමන කාලයක් එනකන් හමුදාවල 3න් 1කට පමණයි අපි එන්නත් ලබා දීලා තිබ්බේ. අපි එන්නත් ටික ලබා දුන්නේ ජනතාවට. අපේ සමහරට මේ වීල් චෙයාර් එක තල්ලු කරන යන ළමයා සමහරලාට එන්නතක් ලබාගෙන අරන් හිටියේ නැහැ. මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. එතකොට මොකද අපිට දුන්න සංඛ්‍යාව අපිට ඕනකම දේ රටේ ජනතාව දෙන අපි දෙවනුව රටේ ජනතාව ප්‍රථම කියන තේමාවට තමයි වැඩ කරලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද අපි එන්නතත් උන්ට ලබා දීලා අපි මෙහෙම තත්ත්වයක් ඇති කරගෙන ගියා. ඉතින් ඒ ආදී වශයෙන් බැලුවම මේ අපිට හැදෙන්නේ නැතුව නෙමෙයිනේ. අපි වෙන ජාති කණ්ඩායමක් නෙමෙයිනේ. නමුත් මේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න වීරෝදා රණවිරුවන් මේ සියලුම කැපකිරීම කරගෙන හිටියේ. අද ඔබතුමා සමහරට ගෙදර යද්දී මේ රණවිරුවා මේවට මේ කොවිඩ් ආසාදිතයන්ව රැගෙන යන බස් එක අරන් යන්නේ කොවිඩ් ආසාදිතයන් අරන් යන වාහනේ එලවගෙන යන බොහෝ දුරට ඇම්බියුලන්ස් අරන් යන්නේ හමුදාවේ රණවිරුවන්. එතකොට ඒවා නැත්තම් නිරෝධායනට අරන් යද්දී ඒ අවස්ථාවක් තිබෙනවා. නිරෝධායන කරන කාර්ය මණ්ඩල වල ඉන්න කට්ටිය. ඉතින් ඒකින්ද සමහර පුද්ගලයන් මාස ගණක් නිමාඩු යන්නේ නැහැ. තමුන්ගේ ළමයා තමුන්ගේ අම්මා තාත්තා වයෝවෘද්ධ අම්මට මේකෙන් යම්කිසි ආකාරයෙන් හානියක් වෙයි කියලා නිමාඩු නොයා මේ හමුදාවල පැය 24ම රාජකාරී කරනවා. අපේ හමුදාවේ ඉල්ලනවාද මේ වැඩියෙන් අපි වැටුප් ඉල්ලලා දිනනවද නැහැ. අපි හමුදාවෙන් වෙනත් වරප්‍රසාද ඉල්ලලා දිනනවද? අපි ඒ දේවල් මොනවත් ඉල්ලලා නැහැ. හමුදාවේ වීරෝදා රණවිරුවන් අර ඉන්ජෙක්ෂන් එකවත් ඉල්ලන්නේ නැතුව අපිටත් කියන්න තිබුණා අපිටත් ඕනේ කියලා. දැන් අපි උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය අර ප්‍රථම කට්ටියට දෙනවා කොහම ෆ්‍රන්ට් ලයින් වලට දෙනවා කොහම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම අයවලුන්ට අපි එන්නත් ලබා දීමට අධිකරු ජනාධිපතිතුමා විසින් ක්‍රියා කරනු ලැබුවා. නමුත් ඒ අවස්ථාවේදී අපි කිව්වේ නෑ අපේ ඔක්කොමට දෙන්න කියලා. හරිද? අපි ජනතාවට දෙන්න කියන එක තමයි අපි මේව කරවුවේ. කළා තමයි මේ අවසාන වශයෙන් ආපු එස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා වලින් තමයි අපි මේ ත්‍රිවිධ හමුදාව බෙදාගෙන හමුදාවට ලබා දුන්නේ. ඉතින් එවැනි කැපකිරීමක් තමයි අපි කරන්නේ. අපි එතකොට එන්නත් කරන්නේ කරද්දිත් ඔය කැපකිරීමම තමයි කරන්නේ. අපිට ගහගන්න තිබ්බන් තල්ලු කරගෙන යන ස්ථානේ අපිට විහාර මහදේවිකේ හමුදාය කඩට ගහගන්න තිබ්බේ නැද්ද? අපි ඒව කරේ නෑ. විනයක් ඇතුව මේ රටේ ජනතාව මං කියවගේ හැම වෙලාවෙම ජනතාව අර යුද්ධය කරද්දිත් අපි ජනතාව පැත්තෙන් බලලා හරිද ජනතාව ආරක්ෂා කරගනිමින් කටයුතු කරාසේම අදටත් මේ ජනතාව ආරක්ෂා කරගන්න තමයි මේ ක්‍රියාවලිය යෙදෙන්නේ. රටේ ජනතාව මම හිතන්නේ ඉතාමත් හොඳට දන්නවා මේ පිළිබඳව. නොදන්නවා නෙමේ සමහර දන්න පුද්ගලයන් අපිටත් වඩා හොඳට මේ ක්‍රමවේදය දන්න පුද්ගලයන් තමයි ඔය ආදී වශයෙන් විවේචන ඉදිරිපත් කරන්නේ. නමුත් මතක තියාගත යුත්තේ හමුදාවේ කවදාකවත් මේ වෛද්‍ය බලකායේ කට්ටිය යොදවලා මිසක් වෙන කට්ටිය දාලා එන්නත් කරන්නේත් නැහැ. අපි කරන්නේ ඔක්කොම විනයක් ඇතුව කරන්නේ. අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි දිවිහිමියෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මොන තරම් දේවල් ආවත් අපි ඇඳන් නෑගෝ මර කිව්වා වගේ ඇඳන් හදලා දුන්නා 25000 30000 හදලා දුන්නේ හමුදාවෙන්. ත්‍රිවිධ හමුදාවෙන්. නිරෝධායන මධ්‍යස්ථානවලදී ඇඳන් ලබා දුන්නා. දැන් හිටපු හමුදා නිලධාරීන් ඇඳන් ලබා දුන්නා ඒ නිරෝධායන. ඔව් අපේ ඇඳ දීලා අපි මේ හිටියා. ඒ වගේ ඉතින් මම දකින්නේ ඔව් මාධ්‍යට ඇවිල්ලා කිව්වා ප්‍රකාශ කළා. ඔව් ඒකින්ද අපි අපිට මේවා ලොකු දේවල් නෙමේ. සමහර පුද්ගලයන් විවිධ න්‍යායන් පත්‍රයන් යටතේ මේක මං කියන්න ආපු කාරණයක් නෙමෙයි. උතුමා අහපු හින්දායි මං කිව්වේ
මේ හමුදාව මොනතරම් මානුෂීයව මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ක්‍රියා කරනවාද කියන එක අපි මම අර කිව්වාගේ නිමාඩුවක්වත් යන්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන කණ්ඩායමක් ඉන්නේ. පැය 24 පුරාටම වැඩ කරන කණ්ඩායමක් ඉන්නේ. ඔබ දකින්නදී සමහර සේවා වලදී මේ අපේ මේ හා සම්බන්ධව සේවාවලදී පැය 6යි, පැය 8යි, පැය 4යි රාජකාරී කරද්දී අපි පැය 24 පුරා වැඩ කරන කණ්ඩායම්. ඉතින් ඒකින්ද අපිට ඒකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව කවදා හරි තේරුම් ගනි. දැන්ටත් තේරුම් අරන් තියෙන්නේ. රටේ ජනතාවගේ අති විශාල ප්‍රශංසාවක් තිබෙන මම දන්නවා ජනතාව හමුදාවේ එන්නත් කරණය කිරීම පිළිබඳව සහ අනිකුත් ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සුළුසුළු පිරස් ඉන්නවා ඕනම ස්ථානයක ඉන්නවා සමාජයක. ඒ කිසිම දෙයක් නොදකින්න හෝ දැකලා මොනවා හරි හැම වෙලෙම විවේචන ඉදිරිපත් කරන කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ කණ්ඩායම් වලගේ ඔය වගේ ප්‍රතිචාර දක්වනවා ඇති. අද වෙලා තිබෙන සමහර අවස්ථාවලදී අර එන්නත ජනතාවට ඉස්සරහා වේගයෙන් යනවා කියනවා මේ වෛරසය වෛරසත් වේගයෙන් සමහර මාධ්‍ය ජාල කටයුතු කරනවා. ඒ හින්දා වෙන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හොඳයි. අපි දැක්කා අපේ රටට එන්නත් ලැබුණු මුල් කාලයේදී අවිධිමත් බවක්. ඇත්තටම මේ ලැබුණු එන්නත් වලට ජනතාව විශාල ප්‍රමාණයක් දැනුම් දීමකින් තොරව ඇවිල්ලා යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වුණා. නමුත් අපි ඒ තත්ත්වය අද වෙන විට රට තුල දකින්නේ නැහැ. රට රකින්න රන් බැට වැනි අපේ වීරෝදාර රණවිරුවන් විශේෂයෙන්ම යුද හමුදාව උතුමාගේ නායකත්වය සමගින් ඉතාම පිළිබලකට ආබාධිත පුද්ගලයෙක් ආවොත් ඔහුට හෝ ඇයට ඒ අයගේ ආසනයට එහෙම නැත්නම් වාහනයටම ගිහිල්ලා එන්නත ලබා දෙන්න, ගර්භණී මව්වරුන්ට විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයන්ට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් එන්නත්කරණය සිදු කරන නිසා යම් තාක් දුරකට වැඩි ප්‍රතිශතයකට මේ වන විට එන්නත් ටික ලබා දෙන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. තව දුරටත් කොවිඩ් පාලනය කරන්න රටේ ජනතාව දැනගත යුතු. අපි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගින් කතා බහ කරමින් සිටියේ වත්මන් කොවිඩ් තත්ත්වය සහ ඒ පාලනයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එන්නත්කරණය පිළිබඳව තමයි විරාමයට කලින් අපි කතා බහ කරමින් සිටියේ. හමුදාපතිතුමනි, මේ වන විට වෛද්‍ය අංශ වාර්තා කරනවා මේ නවතම ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන වේගය ඉතාමත්ම වැඩි නිසාවෙන් ශ්‍රී ලංකාව ඇතුළත තවත් ප්‍රභේදයකට විකාශනය වීමේ හැකියාවකුත් තිබෙනවා කියලා. ඉතින් මේ තත්ත්වයක් පාලනය කර ගැනීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. කොහොමද මේ සඳහා ඇති සූදානම? දැන් මෙහෙමයි. ප්‍රථමයෙන්ම කිව යුතුව තිබෙන්නේ මම මීට ඉස්සෙල්ලත් කිව්ව විදිහට මේ රටේ එන්නත් සඳහාම එන්නත් ලබා ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් අතිගරු ජනාධිපතිතුමා විසින් ලලිත් විරතුංග අපගේ ප්‍රධාන උපදේශක ජනාධිපතිතුමාගේ යටතේ මමත් ඉන්නවා ඒ කාර්ය සාධක බලකායේ කණ්ඩායමක් යෙදුවා. ඒ අනුව තමයි ඔබ දන්නවා ඇති මේ රටේ ජනතාව හොඳට මේ වෙනකොට දන්නවා ලෝකයේ අනිකුත් රටවල් වලට ඉස්සෙල්ලා තමයි අපේ රටට එන්නත් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලංකාවට ගෙද්දී ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙද්දී. එතකොට මේ අනුව මේ වන විට අපි කුඩා රටක් වුණත් කුඩා ආර්ථිකයක් වුණත් සෑම පුද්ගලයෙක්ටම එන්නතක් ලබා දීමේ අරමුණෙන් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ විසින් එන්නත් මේ වන විටත් ලංකාවට මිලියන 19.7ක් පමණ සංඛ්‍යාවක් ලංකාවට රැගෙන අවිලා තිනවා. අද වෙන විට මේ මිලියන 19.7 වර්ග 5කින් එන්නත් ලංකාවට රැගෙන අවිලා තිබෙනවා. එතකොට මේ එන්නත් කරණය කරන්න ඉස්සෙල්ලා අපි කාටද එන්නත් කරණය කරන්නේ සුදුසුම පුද්ගලයන් කවුද කියන මේ එන්නත් ලංකාවට එන්න ඉස්සෙල්ලත් සමීක්ෂණයක් කරලා ක්‍රමවේදයක් අර ඔබතුමනි ඇහුවා වගේ සමහරලාට නැද්ද කියලා අපි ක්‍රමවේදයක් යටතේ තමයි අපි කරන්නේ. එතකොට මේ ක්‍රමවේදයේ යටතේ තෝරාගත්ත අපේ රටේ ඉන්න මිලියන 22කට ආසන්න ජනතාවගෙන් මිලියන 11.5ක ජනතාවක් ඇවිල්ලා වයස අවුරුදු 30ට වැඩි කාණ්ඩය කියලා. එතකොට මේ ලෝකයේ අනිකුත් රටවල් වල තිබෙන තත්ත්වයන් යටතේ අපි තෝරගත්තේ ඒ අවස්ථාවේදී වයස අවුරුදු 30ට වැඩි කට්ටියට තමයි ප්‍රථමයෙන්ම එන්නත ලබා දෙනවයි කියන එක. ඒකෙමුත් ප්‍රමුඛත්වයක් වයස අවුරුදු 60ට වැඩි කට්ටියට ලබා දුන්නා. එතකොට මේ මිලියන 11.5ක් වූ 30ට වැඩි කාණ්ඩය වෙනුවෙන් මේ වෙනකොට ගෙනාපු 19.7න් මේ වන විට අපි මිලියන 12ක් අපි ලබා දීලා තිබෙනවා ප්‍රථම එන්නත වශයෙන් රටේ පුරවැසියන්ට. එතකොට හරියට බැලුවොත් 100%ක්ම ප්‍රථම එන්නත ලබා දුන්න තත්ත්වයක් තිබෙන්නේ. නමුත් මේක මම 100%ක් වුණාට සමහර ස්ථානවල තාම එන්නත හම්බ වෙච්ච නැති තැන් ඇති. මේ මිලියන 12 යද්දි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. අපි සමහර ස්ථානවල මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ඒත් එක්කම මේ අපි තුමු දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න වයස අවුරුදු 30ට අඩු අයලුන් ඉන්නවා නම් ඒ අයලුන්ට හමුදාවල සමහරට වයස අවුරුදු 30ට අඩු කාණ්ඩයම් වලට වෙනත් රැකියාවල් සඳහා ඉන්න
මේ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ වගේම තවත් වැදගත් මේ අපනයන සම්බන්ධයෙන් ඉන්න ශාස්ත්‍රවලට ඒත් එක්කම අපි සමහරලාට මේ සුපර් මාකට් වල වගේ ඉන්න මේ ඒ වගේ ශාස්ත්‍රවලට ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ඒත් එක්ක විශ්වවිද්‍යාලවල ඉන්න සමහර ගුරුවරයන් ඒ සම්බන්ධෙමුත් ඒ ආදී වශයෙන් අපි ලබා දීලා තියෙනවා වයස අවුරුදු 30ට අඩු යම්කිසි ප්‍රමාණයක්. ඒ හින්දා මේක 100%ක් හැටියට ගණන් ගන්න පුළුවන්. නමුත් අපි පොදුවේ ගත්තම ඒ ලබා අපි සූදානම් වුණු සංඛ්‍යාව 12ක් මේ වෙනකොට මිලියන 12ක් අපි ලබා දීලා ප්‍රථම මාත්‍රය හැටියට. ඒතකොට දෙවන මාත්‍රය අපි ලබා දීලා තියෙනවා මිලියන 5ක් මේ වෙනකොට 4.98ක් මිලියන 5ක් අද දවසේ සංඛ්‍යාවත් එක්ක බිද්දි මිලියන 5කට ආසන සංඛ්‍යාවක් ලබා දීලා තිනවා. ඒතර මිලියන 11.5න් මිලියන 5ක් කියන්නේ අපි සාමාන්‍යයෙන් 100ට 43ක 45ක වගේ අගයක් අපි මේ වන විටත් මාත්‍රා දෙකම ලබා දීලා අවසන්. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ මම හිතන්නේ ගත්තම මට මතක හැටියට අපි 157ක් වගේ සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ අපි මේ වෙන විට එන්නත් දෙකම දීලා තිබෙනවා. ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයේ 61ක ප්‍රමාණයක් අපි මේ වෙන විට සම්පූර්ණ එන්නත් දෙකම ලබා දුන්නා. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ 73කට මේ වෙන විට එන්නත් දෙකම ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. එතකොට දැන් මේ එන්නත් ලබා දීමේදී මේ ආකාරයෙන් අපි මේ කියපු ආකාරයෙන් ප්‍රථම මාත්‍රය දෙවෙනි මාත්‍රය ලබා දීලා තිබෙනවා. මේ වන විට අතිගරු ජනාධිපතිතුමා අපි වෙත ලබා දීලා තිබෙන ඒ ටාගට් එක හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ බොහෝ දුරට සැප්තැම්බර් මාසයේ දෙවන සතිය තුන්වෙනි සතිය වෙන විට ජනතාවගෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ එන්නත් දෙකම මාත්‍රා දෙකම ලබා දීම තමයි ජනාධිපතිතුමාගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔබතුමා ඇහුවා වේගවත් කරගෙන යනවාද කියලා. ඔව් අපි මේ 2500ක් 5000ක් ගාපු රටේ ලක්ෂ 4ක් 5ක් පැනලා ගැව්වා එන්නත්. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ මොකද්ද? මේ එන්නත්කරණය මේ ආදී වශයෙන් වේගවත් අපි කරගෙන යද්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ මගින් රටේ ජනතාව ආරක්ෂා කර මේ කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න තිබෙන මේ ලෝකේ ප්‍රධාන රටවල්. ඇයි අද මේ සංඛ්‍යාවන් වැඩි වෙමින් තිබෙන්නේ? නමුත් ඒ මොකද එන්නත් කරන්නේ ඉතාමත් හොඳට වුන් කරපු හින්දා. ඒකට එන්නත් දෙකම ලබා තුනත් මේ රටේ සමහරලාට කොවිඩ් ආසාදනය වෙන අයවලුන් ඉන්න පුළුවන්. දැන් සමහර පුද්ගලයන් අපි කිව්වාගේ මිලියන 12ක් මේ රටේ දීලා තිනවා ප්‍රථම මාත්‍රේ මිලියන 5යි දෙවෙනි මාත්‍රේ දීලා මිලියන 7ක සංඛ්‍යාවක් ඉන්නවා දෙවෙනි මාත්‍රේ මේ මාසේ වගේ ලබා ගැනීමට නියමිත අයවලුන් ඉන්නවා. ඉතින් ඒ දෙවෙනි මාත්‍රේ ලබා ගත්තන් පස්සේ තව සති 3ක වගේ කාල සීමාවක් යනකම් ඔබ මේ එන්නතක් ලබා ගත්තයි කියලා ඕන තැනක ඇවිදින්න කරන්න පුළුවන්. මේ තිබිච්ච අර සෞඛ්‍ය මේවට අනුගත වෙන්නේ නැතුව කටයුතු කරොත් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබතුමා ඔය කියපු එන්නත්කරණය අපි ඉතාමත්ව වේගවත්ව ඉදිරි කාල පරිච්ඡේදයේත් අනිවාර්යයෙන්ම කරගෙන යනවා. මේ රටට ගේන එන්නත් ඉස්සෙල්ලා අපි ගෙනල්ලා දවස් 3ක් 4ක් ඔබ දන්නේ නැති පළවෙනි එන්නත් ප්‍රමාණයක් තිබ්බා. ගෙන්නකට මාසෙකමාරක් විතර මේ වර්ගීකරණයක් කරගෙන ඒක මේ සකස් කරගන්න කාලයක් තිබ්බා. ඊට පස්සේ ගෙනාවත් දවස් 3ක් 4ක් අනිවාර්යයෙන්ම දවස් අවම 3ක් ගියා එන්නතක් ලබා දෙන්න ලංකාවට ගෙනල්ලා. දැන් එහෙම නෙමෙයි අවසාන වශයෙන් ආපු එන්නත් උදේ ආවම හැන්දෑවේ එන්නත් ලබා දෙන තත්ත්වයකට මේ තත්ත්වය අපි පත් කරලා තිබෙනවා. දැන් මේ ආකාරයෙන් අපි මේ දේ කරගෙන යද්දී විශේෂයෙන්ම වැදගත් දෙයක් තිබෙනවා. මේ එන්නත තමයි කරන්න පුළුවන් රටේ ජනතාව ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් ලොකුම දේ එන්නත් කරන්නේ. මෙහිදී එක දෙයක් අපි කියන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ 15 අපි මේ ඉන්නේ 18 වෙනිදා 15 වෙනිදා ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිය යන සංඛ්‍යාව 167යි. 13 වෙනිදා මිය යන සංඛ්‍යාව 160යි. එතකොට අද දිනේ 170. එතකොට මේ 160 උදාහරණයක් වශයෙන් පැහැදිලි කිරීමක් කරොත් මේ 160 ලංකාවේ 13 වෙනිදා මිය යන 160න් 100ක් මිය යන්නේ එන්නත් කිසිදු එන්නතක් ලබා නොගත් කට්ටිය. මේ 100න් 54 දෙනෙකු මිය යන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 100ක් එන්නත් ලබා නොගත් කට්ටිය ඒකෙන් 54 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ 54න් 36 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබාගත් නැති කට්ටිය. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ බැලුවොත් ප්‍රතිශතයක් වශයෙන් 54න් 36ක් කියන්නේ 166ක වගේ ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි
කිසිදු එන්නතක් ලබා නොගත් කට්ටිය කියලා. දැන් අපි මේ එන්නත් කරණය කරද්දී ඔය කට්ටිය දකින්න ඇති අපි වයස අවුරුදු 60ට වැඩි කට්ටියට ගහන්නකෝ. ඊට පස්සේ මේ දැන් මාසෙකට විතර ඉදිරියේදී අර මරණ සංඛ්‍යාව වැඩි වෙද්දී ඒකෙත් ප්‍රතිශතයක් වශයෙන් වයස අවුරුදු 60ට වැඩි කට්ටිය මේ අද්දී නැවත අපි ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අපි පටන් ගත්තා මේ එන්නත් සෑම ස්ථානයකම වයස අවුරුදු 60 කට්ටියට වැඩි කට්ටිය අපේ ජනතාවට අපේ ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හැකි ඉක්මනින් ඇවිල්ලා තමුන්ගේ ගන්න කියලා. අපි කොළඹ විහාර අමාදේවී එකක් නැත්නම් දියතුරුවෙනක් රිද හමුදා රෝහලක් නැත්නම් නාවික ගුවන් හමුදා ස්ථාන හදලා නැත්නම් කොළඹ මේ CMC එක නගර සභාව තුලින් මේ ආකාරයෙන් වයස අවුරුදු 60ට වැඩි කට්ටියට මේ එන්නත ලබා ගන්න කියලා අපි කිව්වා. නමුත් ඒ අවස්ථාවේදී එහෙම අලුත් ක්‍රමයක් හදලා දුන්නා මේ කට්ටිය වෙනුවෙන් වයස අවුරුදු 60ට වැඩි කට්ටිය කියලා. එතකොට ඒ කට්ටිය කිව්වන් පස්සේ ඒ වෙනකොට දැන් කොළඹ ගත්තොත් මම ඔය ගත්ත උදාහරණේ 3,30,000ක් පමණ ඉන්නවා වයස අවුරුදු 60ට වැඩි ප්‍රමාණයක්. ඒ 3,30,000න් අපි මේ එන්නත්කරණය අර විදියට නැවත ක්‍රමවේදයක් ඇති කරන්න හේතු උනේ අපිට පෙනී ගියා 40,000ක වගේ සංඛ්‍යාවක් තාම කිසිදු මාත්‍රයක් ලබාගෙන නැහැයි කියලා. මේ යන සංඛ්‍යාවෙන් අදට මෙතෙක්කල් උදාහරණයක් වශයෙන් ගත්තොත් තුන්වෙනි රැල්ලේ විතරක් අදට 5,800 අද දිනේ හැරුණම ඊයේ දිනේ රාත්‍රියේදී දුන්න සංඛ්‍යාවත් එක්ක 5,825 දෙනෙකු මිය ගියොස් තිබෙනවා මේ තෙවන රැල්ලේ. ඒ තෙවන රැල්ලේ 5,825න් 175ක් මිය ගිලා තියෙන්නේ වයස අවුරුදු 60ට වැඩි අය වලින්. ඒකෙන් 188ක් මිය ගොස් තිබෙන්නේ කිසිදු මාත්‍රයක් ලබා නොගත් අය වලින්. එතකොට දැන් මම කිව්වර 3,30,000න් අපිට හේතු ගියා 40,000ක වගේ මේ ඉන්න කොළඹ ජනතාවගෙන් එන්නත් කිසිදු එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒකට තමයි අර විශේෂ එන්නත් කරන ක්‍රමවේදයක් අර ස්ථාන දෙකේ අනිත් ස්ථානවල ඇති කරේ. එමගින් අපිට හැකියාවක් ලැබුණා සාමාන්‍යයෙන් 15,000ක වගේ සංඛ්‍යාවකට එන්නත් මේ දින කීපේ ලබා දෙන්න. ඒ දෙද්දි අපිට පෙනී ගියා සමහර ජනතාව ඇයි එන්නේ නැත්තේ? තමුන්ගේ පවුලේ අයවලුන්ට වුණ ඒ ආබාධිත තත්ත්වයන් නැත්තම් විවිධ රෝගයන් යටතේ ඉන්න අයවලුන්ට එහෙම එන්නත් කරන මධ්‍යස්ථානයකට රැගෙන එන්න බැරි බවක්. හරිද? ඒකින්ද අපි යුද හමුදාවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පටන් ගත්තා මේ එන්නත් ජංගම එන්නත් කරන ක්‍රමවේදයක්. මේ CMC කිව්වොත් කොළඹ නගර සභාවෙමුත් ඒක කරනු ලබනවා. පළාත්වල සමහර සෞඛ්‍ය අමාත්‍යාංශුත් කරනු ලබනවා. අපි විශේෂයෙන් බස්නාහිර පළාතේ දැන්ට කොයි දාසාදිතයන් වැඩිම හම්බ වෙන බස්නාහිර පළාතින්ද මේ 60ට වැඩි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැක ගැනීමට හමුදාවෙන් ගිලන් මේ අපගේ ඇම්බියුලන්සස් දාලා ජංගම එන්නත් කරන සේවාවක් ඇති කරන ලැබුවා. ඒ වගේම අපිට හැකියාව ලැබුණා මේ වෙන විට අපිට 2000කට කොළඹ දිස්ත්‍රික්කයේ 2000කට පිට එන්නත් කරන එක කරගන්න හැකියාවක් ලැබුණා. ඒත් එක්කම අර විවිධ මේ ආබාධ යටතේ ඉන්න අයවලුමුත් එන්නේ නැතුව හිටපු කණ්ඩායම් 8000ක් පමණ එතනත් එන්නත් කරන කරන්න බෑ. එතකොට 10000ක් එතනින් එහෙම එන්නත් කරගන්න ලැබුවා. එතකොට තවත් 15000ක් පමණ සංඛ්‍යාවක් අර විදියට එන්නත් කරගෙන ලැබුණා. නගර සභාවෙන් තවත් 2500ක් එන්නත් කරන ලැබුණා. ඒ අනුව 12500ක වගේ අගයක් අපි මේ අද කතා කරන මොහොතේ වෙනකොට තාමත් එන්නත් කරගෙන නැතුව එන්නත් කරන කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. තාම ඉදිරිපත් වෙලා නැතුව. ඉතින් ඔතෙන්ට අදාළ නිසා දැන් මෙච්චර කියලා රජයෙන් කියනවා හමුදායෙන් කියනවා සෞඛ්‍ය අංශුවෙන් කියනවා ඇයි සමහරව එන්නත් කරන්න එන්නේ නැත්තේ? අනිසිබියක්ද මොකද්ද? වැරදි මතයක්ද? ඔව් දැන් ඒකටත් වෙලා තිබෙන්නේ ප්‍රථම එන්නතෙද්දී සමහර කට්ටිය කිව්වා මේ එන්නත් ගහන එක නම් හොඳ නෑ කිව්වා. හරිද? සමහර කට්ටිය කිව්වා විතුරු දේවල් ගැහුවොත් අතුරු ආබාධ විවිධ එකම රෝග නෙවෙයි විවිධ රෝග වලට යටතේ ඉන්න අයවලුන්ට මේ එන්නත් කරන්නේ හොඳ නැහැ කිව්වා. සංකූලතා එන්න පුළුවන්. ඔව් සංකූලතා එන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ වාදී වශයෙන් විවිධ මත යොදවලා තමයි මේ තත්ත්වය ඇති කරේ. මේ ඔක්කොම යම් මතයන් දුර්මතයන් සමහරලාට ගෙනලා තිබ්බා. ඊට පස්සේ මේ හින්දා මම මේ කියාගෙන ආපු කාරණේ තමයි සමහරලාට ඔබතුමා කියන වගේ එන්නේ නැතුව හිටියා. තාමත් එන්නේ නැතුව දැන් මේ 12500ක ප්‍රමාණයක් අදටත් කොළඹ දිස්ත්‍රික්කයේ අපිට අපේ ගණන් හිලව් වලට අනුව වයස අවුරුදු 60ට වැඩි කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහනයත් එක්ක බැලුවම වයස අවුරුදු 60ට වැඩි අර බංකෝ 3,30,000 බැලුවම 100ට 3.7ක වගේ අගයක්
තාම එන්නත්කරණය කරලා නැහැ. එතකොට මම අර කිව්ව දේ 160 දෙනාගෙන් 100ක් මේ යනවනම් කිසිදු එන්නතක් ලබා ගන්න නැතුව ඒකෙන් 36ක් කොළඹ විතරක් මේ යනවනම් වයස අවුරුදු 60ට වැඩිය. එතකොට තේරෙන ඇති මේ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය යම් කිසි ආකාරයක මේ අවස්ථාවේදී අවදානක ඉන්නවා කියලා. ඉතින් මේ බව රටේ වයස අවුරුදු 60ට වැඩි යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ බව තේරුම් ගත යුතුව තිබෙනවා. ඔවුන් හැකි ඉක්මනින් අපේ මේ මරණ අනුපාතය අඩු කර ගැනීම සඳහා විවිධ ක්‍රම මත යටතේ වුවත් මේ එන්නත් කරන සුදුසුම දේ හින්දාත් එන්නත මෙයා බොහොම අමාරුයි මේ රටට ගෙනල්ලා යම් කිසි ක්‍රමවේදයක් යටතේ ලබා දෙන එන්නත ලබා ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි ඒ හින්දාම මේ සෙනසුරාදා 21 වෙනිදා සිට 28 වෙනිදා දක්වා අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකගනිමු යට තේමාවක් යටතේ අපි හමුදායෙන් බලාපොරොත්තු වෙනවා මේ 12500 කොළඹ දිස්ත්‍රික්කයේ කෙසේ හෝ හොයාගෙන ගිහිල්ලා මේ 12500ට එන්නත් ලබා දීමට ඊට අමතරව ඊට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශත් එකතුලා රටේ අනෙක් ප්‍රදේශවලත් ඉන්න වයස අවුරුදු 60 මොකද මේ මරණ අනුපාත සංඛ්‍යාව අනුව බැලුවන් පස්සේ ඔවුන්ට ලබා දීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනු ලබනවා. හොඳයි. යුද හමුදාපතිතුමනි විපක්ෂයත් යම් යම් අවස්ථාවලදී චෝදනා කරනවා මේ අවදානම් කලාපවල එහෙම නැත්නම් අවදානම් තත්ත්වවල තමයි ඉන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒ අයට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒකත් යම් යම් අවස්ථාවලදී මන්දගාමී කියලා චෝදනා කරනවා. සහ මේ අනෙකුත් පිරිස වයස අවුරුදු 30ට වැඩි පිරිසට නැත්නම් 18ට වැඩි පිරිසට දෙන්න රජේ උනන්දුවක් නැද්ද? එතකොට ඒ අය ජීවිත නෙමෙයිද කියලා විපක්ෂයේ යම් යම් අවස්ථාවලදී චෝදනා කරනවා. නෑ ජනතා රටේ හැම පුරවැසියෙක්ම වැදගත් වෙනවා. නමුත් අපි තේරුම් ගත යුතු වෙන්නේ එන්නත් ලංකාවට අපි රැගෙන එන ක්‍රම බලන්න දැන් අපිට ඔහොම කතා කරන පුද්ගලයන් තේරුම් ගත යුතු වෙන්නේ සමහර රටවල් වල මේ ප්‍රමාණයවත් නැහැනේ. දැන් කිව්වම 100%ක් අඩුම ගානේ අර වයස අවුරුදු 30ට අඩු කාණ්ඩයත් එක්ක ඒ තත්ත්වේ වුණාට අපි බහුතර ජනතාවගේ කියන්නේ 99%ක 100කට ආසන්න සංඛ්‍යාවකට වයස අවුරුදු 30ට වැඩි කට්ටියත් සැලකිය යුතු ප්‍රමාණයක් 30ට වයස අවුරුදු අඩු 18යි 30 අතර සංඛ්‍යාවකටත් විශේෂයෙන්ම මේ විශේෂ රාජකාරීන් වල නැත්නම් අපනයන ශේෂ්ත්‍රයේ හෝ යම්කිසි තත්ත්වයක් යටතේ රාජකාරී කරන කට්ටිය ලබා දීලා තිබෙනවා. එතකොට අපි අනික් කට්ටියව අමතක කරලා නෙමෙයි. දැන් ඔබ දකින්න ඇති දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ඉස්සෙල්ලාම එන්නත් කරන 60න් උඩ කිව්වා. ඊට පස්සේ 50න් උඩ 55න් උඩ කිව්වා. 50න් උඩ කිව්වා. 40න් උඩ කිව්වා. දැන් තමයි එන්නේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඒත් සමහරලාට අපේ ආගයන් බොහෝ රටවල් වලට නැහැ. අපේ ප්‍රතිශතයේ බොහෝ රටවල් වලට නැහැ. ඉතින් මේවා මේ ගියාම කඩෙන් අරන් එන්න පුළුවන් දේවල් නෙමෙයි. අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා රජය විශාල සාකච්ඡාවන් ගොඩාක් කරලා ඒ රටවල් වල එක තියෙන සුවද සම්බන්ධතාවය යටතේ තමයි මේ එන්නත් ටික අපි ලබා ගැනීම හැකියාවක් ලැබෙන පුරා රටක් වුණා. ඔව් විශාල තරංගකාරීත්වයක් තියෙන එන්නත්. ඔව් තරංගකාරීත්වයක් තියෙනවා එන්නත් ලබා ගැනීමට ඒ යටතේ තමයි මේක ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් ඒ ගෙන්නගෙන අපි ලබා දෙනවා මිසක් 18යි 30යි අතර රජයට සැලැස්මක් තියෙනවා. මම දැන් කිව්වා සැප්තැම්බර් මාසේ දෙවන තුන්වෙනි සතිය වෙද්දී බොහෝ දුරට අපි හිතනවා අපිට දෙවන මාත්‍රයේ වයස අවුරුදු 30ට වැඩි සියලුම අයලුන්ට ලබා දීමට හැකියාවක් ලැබෙයි කියලා. ඒ විගසම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ වයස අවුරුදු 30යි 18යි අතර වූ කාණ්ඩයට ඊළඟට ලබා දෙන්න කියලා. ඒකට ප්‍රතිශතයන් හදාගෙන කොහොමද කරන්න කියලා බලලා තමයි කරන්නේ. එතකොට දැන් මෙහෙදී ඇත්තටම දැන් මේ එන්නත් දෙද්දි සමහර ප්‍රශ්න තිබ්බනේ. ඔබ දැක්කා සමහර එන්නත් යවද්දී අපි මේ පුත්තලමට යරහෙට නැත්තම් එතනින් යන මන්නාරමට යද්දී ඇයි මේ ප්‍රමාණය මෙහාට යවන්නේ කියලා තිබ්බා. ඉතින් ඒ ආදි වශයෙන් මොන දෙයකටත් ප්‍රශ්න සමහරට දාන පුද්ගලයන් ඉන්නවා. තවත් දෙයක් තමයි දැන් මේ එන්නත් වර්ග පහක් ලංකාවේ භාවිතා වෙනවා. දැන් සමහරු කියනවා මේ එන්නත එනකන් මම ඉන්නවා අර එන්නත හරින. අන්න එහෙමත් යම් මත්. ඔව් ඉතින් ඒ අවාසනාවන්ත තත්ත්වයන් තිබුණා. හැකි මේ එන්නත් ඔක්කොම එක වගේ මම හිතන්නේ පොඩි වෙනස්කම් ඇති. මම වෛද්‍යවරයෙක්වත් විශේෂඥයෙක්වත් නෙමෙයි. ඉතින් මට මේ ගැන කියන්න අපහසුයි. නමුත් අපි භාවිතා කරන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරපු එන්නත් නේ. එතකොට එන විදියට තමයි එන්නත් ලබා දෙන්නේ. ඉතින් සමහර අවස්ථාවලදී අපි දකිනවා දැන් අපි යුද හමුදා රෝහල ගත්තන් පස්සේ යුද හමුදා රෝහලේ එන්නත් කරන වර්ග කීපයක් කරනවා. අපි දෙනවා සයිනෝෆාම් එන්නත පළතුරු මාත්‍රය දෙවන මාත්‍රය, ඇස්ට්‍රාසෙනිකා ප්‍රථම මාත්‍රය දෙවනි මාත්‍රය, ස්පුට්නික් එක දැන් දෙන්නේ නැහැ. නමුත් ඒ වගේම ෆයිසර් එන්නත මේ වගේ සියලුම එන්නත් අපි එතන දෙනවා. ඉතින් මේ යටතේ අපි සියලුම ඔබතුමිය ඇහුව කාරණාත් එක්ක ගත්තම අපි වයස අවුරුදු 30ට අඩු
අපි මේ වන විටත් ඔබතුමිය දන්නේ නැති ලබා දෙනවා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ ලබාගෙන පිටරටවල වල යන්න ඉන්න ළමයිට ලබා දෙනවා. ඒත් එක්කම සමහර විදේශ රැකියාවලට යන අයවලුන්ට අපි ඒ ආකාරයෙන් ලබා දෙනවා. ඊට ඉස්සෙල්ලා අපි ආර්ථික මධ්‍යස්ථානවල ලබා දුන්නා, විශ්වවිද්‍යාලවලට ලබා දුන්නා. මේ ආකාරයෙන් දීලා දිනවා. ඔබතුමිය ඇහුව ප්‍රශ්නේ තමයි අර කට්ටිය පුරවැසිය නොමේද කියලා. පුරවැසියෝ තමයි. නමුත් මේ යන සංඛ්‍යාව එවැනි 30ට අඩු අයවලුන් මිය නොගිය නෙමේ සුළු ප්‍රමාණයක් ගිහිලා තිබෙනවා. නමුත් ඔවුන්ගේ තියෙන තත්ත්වයන් යටතේ ශාරීරික තත්ත්වයන් යටතේ ලෝකයේ තත්ත්වයත් එක්ක බැලුවම මියගිය සංඛ්‍යාවට වැඩි ප්‍රමුඛතාවයක් අර පැත්තට බර හින්දා තමයි වැඩි සංඛ්‍යාවක් හින්දා මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම මේ රටේ වයස අවුරුදු 30ට අඩු වයස අවුරුදු 18ට වැඩි අපගේ පුරවැසියන්ට අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසේ අග විතර වෙද්දී බොහෝ දුරට මම හිතන්නේ එන්නත් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. හොඳයි. යුදහමද අපිටුමනේ අපිට ප්‍රශ්නයකුත් යොමු වෙලා තියෙනවා. යම් රටවල් වලට ඇතුල් වෙන්න පුළුවන් මෙන්න මේ එන්නත ලබා ගත්තොත් කියන කාරණය පවතිනවා. ඒ නිසාම බොහෝ දෙනා අපිට මෙන්න මේ එන්නත ඕනේ කියලා වර්ගීකරණයක් තුල හිරවීමකුත් තියෙනවා. මොකද ඒ සඳහා අපි භාවිතා කරන්න ඕනේ සහ ඔබතුමාගේ දැනුමත් එක්ක දෙන්න පුළුවන් පණිවිඩය. දැන් මෙහෙමයි. සමහර දැන් අපි එන්නත් ලබා දෙද්දී ඔය විශ්වවිද්‍යාලයන් ශිෂ්‍යයන්ටයි එතනින් එහාට විදේශ සේවා නියුක්ත කාර්යාංශය යටතේ අයවලුන්ට යුද හමුදා විසින් එන්නත් කරනු ලැබුවා මම හිතන්නේ 10000කටත් අධික සංඛ්‍යාවක්. එතකොට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10000කට අධික සංඛ්‍යාවක් අපි කරලා තිබෙනවා. එතකොට මේ සංඛ්‍යාවන් ලබා දෙද්දී ඔබතුමිය කියපු කාරණේ සමහර පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලැබුවා. ඒ අනුව අපි විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දීලා සියලුම රටවල් වලින් හොයලා බලන්න කිව්වා මේ එන්නත පමණක්ද රැගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට මේ දක්වා ලැබිච්ච ප්‍රතිචාර වලට අනුව එහෙම මේ එන්නත පමණක් රැගෙන එන්න කියලා කතාවක් කොහෙවත් කියලා නැහැ. ඒ කට්ටිය කියලා තිබෙන්නේ ඕනම එන්නතක් ඕනම රටකට යන්න හැකියාවක් දැනට අපි දන්වා තිබෙන කරුණාවට යන්න හැකියාවක් තිබෙනවා. නමුත් ගියන් පස්සේ නිරෝධානය වෙනවා. හරිද? නිරෝධානය නොවී යන්න නම් මෙන්න මේ A කියන හරි B කියන හරි මේ කියන එන්නත ලබාගෙන ගියොත් ඔබට නිරෝධායන් නැතුව එතනින් පහසුවෙන්ම පිටත් මේ ගුවන් තොටුපළෙන්ම යන්න හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකින්ද සමහර අයවලුන් හැම වෙලාවෙම අන්න මේ එන්නත ලබා දෙන්න නැත්නම් අර එන්නත ලබා දෙන්න කියලා වැඩි ඉල්ලීමක් කරන ලබනවා. හැබැයි අපි මේ දුවදරුවන්ට විශ්වවිද්‍යාලෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි මේ දේ ප්‍රමුඛත්වයක් මත කෙසේ හෝ ලබා දීමට කලින් සමහරලාට විශ්වවිද්‍යාල ප්‍රවේශ හම්බෙලා තියෙන දින ගානත් එක්ක ඒ නිරෝධායන වෙලා යන්න හැකියාවක් නැහැ. ඉතින් අපි ඒ ගැන සලකලා බලලා අපිට අපේ අතේ තිබෙනවා නම් අපි එන්නත ලබා දෙනවා. ඉදහමද අපතුමේ 19.6 කියන දුරකථන අංකයට අපිට ඔන්ලයින් මාර්ගයෙන් ඉඩක් වෙන් කරගන්න පුළුවන් කමක් තියෙනවා. 19.6 මාර්ගයෙන් තමයි ඔය එන්නත ලබා දීම සඳහා රෙජිස්ටර් වෙන්න දීලා තියෙන්නේ. ඒත් එක්කම මම අර ඊයේ කිව්වා දැන් කිව්වා වගේ දැන් ටිකකට ඉස්සෙල්ලා 19.4 කතා කරොත් තමයි අර ABC කියන ක්‍රමවේදයට යන්න පුළුවන්. 19.6 කතා කරොත් එන්නත ලබා ගන්න පුළුවන්. 19.4 අර රෝගී තත්ත්වයක් හුස්ම ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා නම් උණ තත්ත්වයක් තිබෙනවා නම් නැත්නම් රෝගී තත්ත්වයක් නොමැති වුණත් කොවිඩ් ආසාදිතවන් මුණච්ච කට්ටියට 19.4ට කතා කරලා කරන්න හැකියාවක් තිබෙනවා. දුරකථනාංක දෙකම වැදගත් 19.4 19.6යි. යුදහමද දැන් අපි දැන් ගත්තොත් දැන් මේ එන්නත් කරන්නේදී දැන් සමහර රටවල් දැන් දෙවෙනි මාත්‍රාවක් ගැන කතා වෙනවා. මොකද ඔබතුමාත් මීට කලිනුත් මම හිතන්නේ මාධ්‍යවලදී මේ ගැන ප්‍රකාශ කරලා තිබුණා. යම් ආකාරයකට දැන් මේ කොරෝනා වෛරසය තවදුරටත් කාලයක් අල්ලලා හිටියොත් කියලා තමයි මේ තුන්වෙනි මාත්‍රාවක් ගැන සැලකිලිමත් වෙලා තියෙන්නේ. දැන් ලංකාවට තුන්වෙනි මාත්‍රාවක් ගැන දැනට සැලකිලිමත් වෙලා තියෙනවා සූදානමක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම මීට මාසයකට එකමාරකට ප්‍රථම කාලයේ තමයි අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ එන්නත් කරන කාර්යසාධක බලකායට උපදෙස් ලබා දුන්නා. අපේ තෙවන මාත්‍රයක් ලබා ගත යුතු කාල සීමාව වන විට මේ රටටත් එවැනි තෙවැනි මාත්‍රයක් හෝ බූස්ටර් එකක් කියලා කියන ඒ දේ අපේ ජනතාවටත් ලබා දීමට කටයුතු කරන්න සියලුම කටයුතු සම්පාදනය කරන්න කියලා. ඒ අනුව මේ වන විටත් මේ තෙවන මාත්‍රය හෝ බූස්ටර් එක කියන දේ ලබා දීම සඳහා මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. හමුදාපතිතුමනි දැන් ඔබතුමා සඳහන් කළා සැප්තැම්බර් 2 වන 3 වන සතිය වෙයි කියලා සමස්තය අපේ බලාපොරොත්තු වෙන ප්‍රතිශතය සම්පූර්ණ කරගන්නට එන්නත් කිරීම. ඒ කාල සීමාව වන තුරු මේ දැන් මේ 3 වන රැල්ලේ ව්‍යාප්තියේ වේගයත් එක්ක එන්නත් කරන්නේ සහ මේ වෛරසයේ ව්‍යාප්තිය රඳවා ගන්නට හැකියාවක් තිබෙනවද? බොහෝ විට ඇතම් පිරිස් ඉල්ලා සිටින්නේ මෙන්න මේ කාලය සමපාත වන තුරු යම් ආකාරයක ලොක්ඩවුන් එකක් හෝ කිසියම් සංචරණ සීමාවක් පනවන්නට කියලා. මේ පිළිබඳව සලකා බලා හෝ යම් ආකාරයකින්
අගුළු දැමීමක් හෝ ලොක්ඩවුන් කිසිම ඒ වගේ සංචරණ සීමාවකට යන්නට බලාපොරොත්තු වෙනවද? ඔව් දැනට අපි ඇත්තටම ජනතාවට මේ එන්නත් මම අර ඉස්සෙල්ලා අවස්ථාවේදීත් කිව්වා වගේ එන්නතක් ගහගත්තා කියන එක ඔබ රැකුණා කියලා හිතන්න බෑ. එන්නත් දෙකම ගත්තත් එහෙම හිතන්න බෑ. නමුත් එන්නත් දෙකමත් ලබාගෙන සති 3-4ක් ගියන් පස්සේ ඔබගේ ජීවිතයේ තියෙන තර්ජනය මිය යන තත්ත්වයේ තර්ජනය අඩු වෙනවා කියන එකයි වෛද්‍ය ශාස්ත්‍ර වලින් මේ බව දැනුම් දෙන්නේ. එතකොට ඔබතුමා කිව් විදිහට සමහර සංචාරන සීමාවන් අපි පසුගිය මේ සති 2-3 කාල සීමාවේදී පනවන්නට යෙදුණා. ඊට හේතු වෙලා තිබෙන්නේ අපේ රටේ ඉන්න ජනතාවගෙන් මිලියන 22ක වගේ ජනතාවගෙන් මිලියන 8.5ක්ම ඉන්නේ එදිනෙදා යම් කිසි දෙයක් කරලා ආදායම් මාර්ගයක් හොයාගන්න ජනතාවක්. ඒකෙමුත් මිලියන 4.5ක් ඉන්නේ ඔය පළතුරක් එළවලුවක් නැත්තම් බාබසලූන් එකක් අන්න ඒ වගේ දෙයක් මොකක් හරි පොඩි රැකියාවක් කරලා ජීවත් වෙන ජනතාවක්. අපි දැක්කා ඔබතුමා අහපු ප්‍රශ්නෙට වගේ අපි එක් කාලයක් තිබ්බ මේ රටේම ඔබ දැක්කා මහල් නිවාස වගේ දේවල් අපි සති 4ක වගේ කාල සීමාවක් වසා හුදකලා බාඩ පත් කරපු වෙලාවේ පාරට බැහැලා අපිට මෙතනින් එහාට ඉන්න බෑ. හරිද? කියලා පොලිසියත් එක්ක ගැටෙන අවස්ථා දැක්කා. එතකොට ඒ කියන්නේ මේ සති 4 5 6 කොහොමත්ම ඉන්න බෑ කියන තත්ත්වයක් ආවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ සමහර පුද්ගලයන් දැන් අපිට කතා කරද්දී දැන් යම්කිසි කණ්ඩායමක් කියනවා වැටුපක් හම්බ වෙන රජයේ සේවකයෙක් වශයෙන් අපිට කොහොමත් හම්බ වෙනවා නම් හෝ වෙනත් පෞද්ගලික ශාස්ත්‍රයේ මාසික වැටුපක් ලබන පුද්ගලයෙක්ට මේකේ ලොකු බරපතල කාරණයක් නැහැයි කියලා. එතකොට සමහර අය උලුන් කියන්නේ පෞද්ගලික ශාස්ත්‍රෙත් කියන්නේ ඒ කට්ටියකින් ඔබතුමා ඔය වහන්න කියන කට්ටිය අහන්න බැරිද සමහරලාට ඒ කට්ටිය වැඩ කරන කාල සීමාවට පමණක් වැටුප් ලබා ගන්න හැකියාවක් ලබා දෙනවද කියලා. මොකද අපිට අපිත් මේකේ නිෂ්පාදනයක් කරගත්තොත් පමණයි අපිට මේ ආකාරයේ මොකද දැන් බලන්න පෞද්ගලික ශාස්ත්‍රයට වුණත් මේ PCR පරීක්ෂණයක් ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්න ඔවුන් සෑහෙන මුදලක් වැය කරානේ. ඉතින් ඔවුන්ගේ ඒ පලින් සමහරට ඒවට මේ සූදානමක්වත් සැලසුමක් නොකරනේ පසුගිය වසරේ කරන්න උනේ කට්ටියට. ඉතින් ඒ ආදී වශයෙන් බැලුවම සමහර ශාස්ත්‍රයන් ඔය මං කිව්ව ජනතාව 8.5ක වගේ ජනතාවක් මිලියන රටේ ඉන්න ජනතාවගෙන් ඔවුන් අපිට මැසිලි නග්ගන්නේ මේක වහන්න දෙන්න එපා. අපිට මේ සති 6ක් වගේ ඉන්න බෑ කියලා. නමුත් අපතුරුනේ වෛද්‍ය නිර්දේශයක් නැද්ද මේ අවස්ථාවේදී රට වහන්න ඕනේ කියලා? මෙහෙමයි. දැන් ওই වෛද්‍ය නිර්දේශ ගැනත් විවිධ මත තිබෙනවානේ. දැන් මම අර කිව්වාගේ මේ අදට තිබෙන කාර්යසාධක බලකායේ ඉන්නවා සෞඛ්‍ය අමාත්‍ය වරුන් දෙදෙනෙක් තිදෙනෙක් ඒ කියන්නේ දේශීය වෛද්‍යතුමත් එක්ක සෞඛ්‍ය එක අමාත්‍යවරියක් එක්ක 4 දෙනෙක් ඉන්නවා සෞඛ්‍ය සම්බන්ධ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්. ඒ 4 දෙනාමත් මේ කාර්යසාධක බලකායේ ඉන්නවා. මං කිව්වා කාර්යසාධක බලකායේ සංයුතිය මොකක්ද කියලා. එතකොට ඒ අවස්ථාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේක සාකච්ඡා කරලා එතකොට රටේ තියෙන අනිකුත් තත්ත්වයන් එක සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව తీරන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කාර්යසාධක බලකායේ තීන්දුව తీරන ගන්නේ. නමුත් සමහර ස්ථානවලදී අපි දකිනවා පත්තරවල නැත්තම් මාධ්‍යවල සමහර පුද්ගලයන් විවිධ නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඔවුන් මාධ්‍යයට පැවසුවාට රට වහන්න ඕනේ කියලා අවශ්‍ය තැනදී කියන්නේ නැහැ කියලා දුක තමයි. නෑ ඒක තමයි. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. නැත්තම් ඇත්තටම මේ ස්ථානවලදී කිව්වන් පස්සේ අනිකුත් කරුණු කාරණා සාකච්ඡාවේ භාජනය කරන් පස්සේ එහෙමනම් නෑ මේක විය යුතුයම කියලා හනනගා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් වහන්න ලෑස්ති. ඔව් ඉතින් එහෙම තත්ත්වයක් නැති හින්දා තමයි ওই තත්ත්වය ඇදිලා දින්නේ. සමහර ඉතින් පුද්ගලයන් කියද්දී අර වෙලා තියෙන්නේ කරුණු කාරණා විශ්ලේෂණය කරලා බල්ලා සුදුසුම තීරණය ගන්න වෙලදී අමුදාපතුමේ අද දිනේදී ඩල සලහපෙරම අමතුතුමා සඳහන් කරනවා මාධ්‍ය හමුවේදී රට වහන්නේ නැහැ කියලා දරදඬු තීන්දුවක කොයිලාවකවත් නැහැ. අවශ්‍ය වුණොත් වහන්න ලෑස්ති කියලා. මේ අවශ්‍ය වුණොත් කියන ස්ථානය මොකද්ද? මරණ සංඛ්‍යාවද ආසාදිතින් සංඛ්‍යාවද? නෑ මෙහෙමයි. රටක් වහන්නේ සම්පූර්ණයෙන් වහන්න ඕනේ කියන තීරණය ගන්න මම හිතන්නේ අර කියපු සියලුම කාරණා කරුණු කාරණා ගන්න ඕනේ. අපි ගත්තොත් එහෙම අපි දැක්කා මීට මාසෙකමාර ප්‍රථම අපි සති 5ක් 6ක් වගේ කාල සීමාවක් රට මේ ආකාරයෙන් වසාගෙන තියෙනවා. ඒ හිටියත් අපිට සම්පූර්ණයෙන් වසන්න බැරි වුණා. මොකද ජනතාවට තිබ්බ ප්‍රශ්නත් එක්ක යම් යම් ආකාරයක විවෘත කිරීම සහිතව ලැබුවේ. ඉතින් එතකොට මේ කියන වසා දැමීම දැන් තියෙන තත්ත්වයක් එක්ක සෞඛ්‍ය ශාස්ත්‍රයත් බොහෝ දුරට පිළිගනිමු මේ කියන කාරණේ අවම වශයෙන් සති 6ක්වත් වසා දැමිය යුතුයි.
එතකොට ඒ වසා දමලත් අපිට පුළුවන් වෙයිද මේ තත්ත්වය අපිට යම් කිසි ආකාරයක මර්ධනය කරගන්න හැකියාව ලැබෙයි. අර මං කිව්වා වගේ වහලම තියන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා. නමුත් අර යම් කිසි ජනතාවක් ඒ වගේම අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඉතින් නමුත් මම දකිනවා සමහර පුද්ගලෙක් කියනවා මෙහෙම කිව්වම කොහොමද අපි ඇත්තටම මරණ ජීවිතේ වැදගත් වෙනවා කියලා. ඒකත් වැදගත් වෙනවා. නමුත් මේ සෑම ක්‍රියාවලියක් තුළම විවිධ ලෝකයේ අනිකුත් රටවල් එක්ක බැලුවම සමහර එක්කෙනෙක් දෙන්නෙක් හම්බුනම රටක් වහන්න පුළුවන් ඇති. හරිද? නමුත් ඒ රටවල් වල තියෙන ආර්ථික තත්ත්වය ඔක්කොමත් එක්ක ඇද්ද මේ ආර්ථිකයේම කියලා නෙමෙයි වහන්න දුවෙන්නේ. නමුත් සියලුම කරුණු කාරණා සම්බන්ධයෙන් අරගෙන තමයි මේ කාර්යසාධක බලකයක් විසින් සියලුම පුද්ගලයන් විසින් ගන්න ලබන තීරණයක් පොදු තීරණයක් යන තමයි මේ තත්ත්වය පවත්වාගෙන යන්නේ. එතකොට ඒත් එක්ක ජනතාවගේ මුත් ඉෂ්ට සිද්ධ යුතු දේවල් තිබෙනවා. අපේ ජනතාව ඇත්තටම කවුරු කොහොමත් කිව්වා විනයජගතු ජනතාවක්. මෙතෙක් කල් පාලනය කරගත්තේ ජනතාවගේ ලැබිච්ච සහයෝගය මතනේ. ඉතින් ජනතාවට අපි හැම වෙලෙම ප්‍රශංසා කරනවා. නමුත් ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා මේ දේ මේ කිව්වට කරන්න නැති ජනතාවක් ඉන්නවා. සමස්ත ලෝකෙම දකින්නනේ හැමදාම. ඒක හැමතැනම තියෙන දෙයක්. ඉතින් ඒකින්ද අපිට මේවා කරන්න බෑ. නමුත් ඉතින් ඒ අනුව අපි දැන් විය යුත්තේ දැන් අපි සැලකිය යුතු සංචාරන සීමාවන් තොගයක් බහිතන ප්‍රමාණයක් අපි මේ යොදවලා තියෙනවා. රාත්‍රී 10න් පසුව ඇඳිරි නීතිය පනවන්න හේතුව ඇයි? නෑ රාත්‍රී දැන් ගොඩක් කට්ටිය ඔය ගැනත් කියනවා. දකින්න නැති මේ දවස්වල රාත්‍රී 10න් පස්සේ කොපමණ ප්‍රමාණයක් මේ පාරවල් වල ඉන්නවද කියන එක. රාත්‍රී 10ට සංචාරන සීමාවන් පනවද්දී යම්කිසි පුද්ගලයෙක් නිවසට 10ට ප්‍රථම යන්න නම් 8ට 8:00 විතර අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් පිටත් වෙලා යන්න ඕනේ. ඉතින් අපි දකිනවා 8න් පස්සෙත් විශාල ප්‍රමාණයක් අපි දැක්කා විවිධ මේ සමාජ ශාලා තුල නැත්නම් හෝටල් තුල වෙනත් ස්ථාන තුල ඒක රාශි වෙමින් කටයුතු කරනවා. ඉතින් ඒ தત્ත්වය හරි මග හරවා ගැනීම සඳහා අනිත් එක තව දෙයක් වෙනවා. ඒ වගේ සමහර තරුණ පිරිස් ඉන්න පුළුවන්. නමුත් අර අපි කිව්වාගේ 60 වයස අවුරුදු 60ට වැඩි ජනතාව ඉතාමත් ආරක්ෂාකාරීව නිවසකට වෙලා හිටියට ප්‍රශ්නේ තිබෙන්නේ යම් කිසි කොටසක් ඒ නිවසේ පිටතට පැමිණෙනවා. ඔවුන් ආරක්ෂාකාරී වුන් නැත්නම් අර කොටස් වලට යම් කිසි අවදානමක් ඇති වෙනවා. ඒත් එක්කම තවත් තේරුම් ගන්න ඕනේ අවුරුදු අර 30ට අඩුකම් සංඛ්‍යාවක් වෙනවා. තාම කිසිදු මාත්‍රයක් ලබා ගන්න නැතුව ඉන්නවා. ඉතින් මේ කට්ටියත් මේ සැරිසරනවා. ඉතින් ඒකින්ද යම් කිසි ආකාරයකින් හෝ අවම ජනතාවට පීඩනය ඇති කරන පරිදි අවම අඩු පීඩනයක් ඇති කරන පරිදි තමයි මේ ආකාරයෙන් නිර්දේශයක් ලැබිලා තියෙන්නේ. ඔහොම කිව්වරද අපි දැක්ක දැන් කෙතරම් බිල්ඩිම් කරත් ඇතැම් ප්‍රදේශවල තිබුණ පහුගිය කාලේ දිනපතා උද්ඝෝෂණ තිබුණා. ඒ වගේම මේ මඩකලපුව ප්‍රදේශයේ ආගමික ස්ථානයක මංසන විශාල පිරිසක් ඒ ස්නානය කරා. ඒ වගේම අද හලාවත මේ ගිනිපෑගේ ගමුත් කරා. එතකොට දැන් මේ වගේ දේවල් කොහොමද වෙන්නේ? දැන් මෙතරම් මිල්ලීම් කරත් මෙතරම් සංචලන සීමා ඒ අවසර ලබාගෙනද සිදුවන්නේ? නෑ ඉතින් මම පෞද්ගලික වෙච්ච එක සිදුවීමක් සම්බන්ධයෙන් අවසර ලබාගෙන නැතු වුණත් ලබා ගන්න නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මේක සිදුවීමක් හොයලා බලන්න මේකෙන් පස්සේ මේ වැඩසටහනෙන් පස්සේ. නමුත් ඔබ කියන කරුණු කාරණා සමහර ස්ථානවල සිද්ධ වෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපි අර සමහර රටවල් වගේ දැඩි තීන්දුව අරගෙන දැඩි නීති පනවලා ඒත් එක දැඩි ෆයින්ස් ගහලා නැත්තම් මේ ඒවට දෙන දඩ මුදල් විශාල දඩ මුදල් ගහලා එවැනි තත්ත්වයක් මේ රටේ කරන්නේ නැහැ. ඉන්දියාවේ නම් අපි දැක්කා මේ දෙකේ පොළු වලින් වගේ ගැහුවා. ඔව් ඒ තත්ත්වය මානුෂික තත්ත්වයක් මේක අපි ප්‍රජාතන්ත්‍රවාදී අපි තාම සුහදව ජීවත් වෙන ජනතාවක් ඉන්න රටක් වශයෙන් අපි යම් තහංචි නීති රෙගුලාසි පනවනවා. නමුත් ඒවා කැඩුවමත් ඉතින් වැඩි වුණොත් ඔය සමහරලාට නිරෝධායනයක් කරන කතාවක් පසුගිය කාලේ ඒකට විරෝධතාවයක් දක්වනවා. ඒ වගේ දෙයක් කරනවා හැරෙන්න අර තත්ත්වයන් ඉතින් අපි හිතන්නේ අපේ රටේ ජනතාව බුද්ධිමත් අපේ රටේ ජනතාව හැසිරෙන්න ඕනේ. මේකෙන් තියෙන තත්ත්වේ බරපතල තත්ත්වයක් ඉඳලා ඒක තේරුම් ගන්නවා මිසක් අර වගේ මේ කොන් වලට එක්ස්ට්‍රීම් නැත්නම් කොටස් තත්ත්වයකට පත් වෙලා නැහැ අපි. හොඳයි. උදාහරණයක් හැබැයි බොහෝ වෙලාවට අපි දැක්ක පහුගිය සතිවලදී මේ එන්නත ලබා ගන්න කියලා බල කරන්න බෑ. ඒක මානවයිතීන් කඩවීමක් කියලාත් සඳහන් කරනවා. එතකොට අපිට මෙහෙම නිරෝධායනය වෙන්න කියලා කියන්නත් බෑ. අපිට අපේ අවශ්‍යතාවයන් ආගමික නිදහස තියෙන්න ඕනේ කියලා. දැන් ඔබතුමා හැබැයි හැමතිස්සෙම කියන අපේ රටේ ඉන්න ජනතාව හරි විනයගරුකයි. ජනතාවගේ සහයෝගයෙන් හින්දා තමයි මෙහෙම ලැබුණේ කියලා. හැබැයි ජනතාව තනියෙන් හිතලා බැලුවා දන්නවා ඒ අයගේ අඩුපාඩුවකුත් තියෙනවා කියලා. කොතනද අපි හදා ගන්න ඕනේ මේක තවදුරටත් පාලනය කරන්න? නෑ මේක හර මම පටන් ගද්දී පළවෙනි ප්‍රශ්නේදීම උත්තර දෙදී කිව්වා මේ ලෝක තත්ත්වයත් එක්ක කතා කරනදී මම කිව්වා අවබෝධය සහ අධ්‍යයනය මේ අධ්‍යාපනය මේ පිළිබඳව තිබෙන දැනුම පිළිබඳව වැදගත් වෙනවා කියලා. ඉතින් අපි මේ අද වගේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා මේ මොනවද මේ අපි උත්සාහ කරන්නේ?
රටේ ජනතාවට රටේ තිබෙන තත්ත්වය අවබෝධ කර දීමට මරණ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එන්නත් කරන සංඛ්‍යාවක් පිළිබඳ මම මේ 100ට ගණන් කියමින් මිලියන ගණන් වලින් කතා කරමින් කතා කරලා උත්සාහ කරන්නේ රටේ ජනතාවට මේක සැබෑ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. එතකොට රටේ ජනතාවට අවබෝධ කර දීම වැදගත් වෙනවා. ඒක අපේ යුතුයකමක් වෙනවා. මේ හා සම්බන්ධ වෙන සෑම ජනමාධ්‍යයක්ම එකතු වෙලා කරන්න ඕනේ මේ අවබෝධය ලබා දීමට. එතකොට මේ අවබෝධය ලබා දීමත් එක්කම කියන්නත් ඕනේ හැම වෙලාවෙම හොඳයි අඩුපාඩු හොයන එක තමයි අපිට මේකේ සක්සස් එකක් ගන්න පුළුවන් අවස්ථාව තිබෙන්නේ. නමුත් හොඳ කරන ක්‍රියාවල් පෙන්වන්න නැති තත්ත්වයකුත් ගොඩක් තිබෙනවා. ඒක අපි දකිනවා. නමුත් ඔබතුමිය කියන විදිහට අපේ ජනතාව කරනවා. නමුත් කරාට සුළු කොරසක් හරි නොකර ඉන්න තත්ත්වයකුත් තිබෙනවානේ. ඉතින් මේකට අපි දකිනවා දැන් බලන්න මුවාවරණයක් පළඳගෙන යන්න කොච්චර කිව්වත් පල්ලෙහාට දාගෙන ඉන්න කණ්ඩායම් ඉන්නවා. ඉතින් සමහරලාට ඔවුන්ගේ තියෙන වෙහෙසකාරී තත්ත්වය මත ඒ දේවල් කරනවා වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ ඒක දාද්දී වටපිටා කවුරුත් නැතුව සමහර ඉන්න ස්ථානයකදී එහෙම දෙයක් කරවුවට ප්‍රශ්නයක් නැතුව වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේවා ප්‍රායෝගික ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද මම දකින්නේ ජනතාව මේක තේරුම් ගත යුතුව තිබෙනවා. මොකද ඔබ තවත් පුද්ගලයෙක්ව අවදානම් තත්වයකට පත් කරනවද නැද්ද කියන එක. ඔබතුමිය කිව්ව කාරණේ තවත් එක් කාරණයක් තමයි මේ එන්නත් කරණය ඕක කිව්වේ මම හිතන්නේ මම ප්‍රකාශයක් පත් කරන් පස්සේ රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් සැප්තැම්බර් 15 වෙනිදාන් පස්සේ අපි මේ එන්නත් කරණය කරපු කාඩ් එක කරාද නැද්ද කියනක අපි නිරීක්ෂණයට පොදු ස්ථානවල නිරීක්ෂණයට පත් කරනවා කියලා. ඉතින් යම්කිසි පුද්ගලයෙක්ට අවශ්‍යම නැහැ කියලා හිතනවා නම් ඔවුන් එන්නත නොගෙන ඉන්නවා කියලා අපිට බල කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. අපි බල කරන්න යන්නේ නැහැ. අපි ඔවුන්ට අවබෝධ කරලා දීලා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න උදව් කිරීමක් කරන්නේ. ඒකත් තරම් කවුරු හරි ගහන්න බෑ කියනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ ඒ කරන ක්‍රියාවලියෙන් පොදු ජනතාවට ප්‍රශ්නයක් ඇති කරන්න අපිට දෙන්න හැකියාවක් නැහැ. ඒකේ නීතියක් තියෙනවනේ එහෙම කරන්න බෑනේ නේද? ඔව් දැන් සමහර රටවල් කියනවා දැන් පැහැදිලිව මේ වෙනකොට ප්‍රකාශ කරලා තිනවා දෙන්නෙම නැහැ කොහොමත් කියලා. අනිවාර්යයෙන්ම දෙන්න බෑ කියලා. ඉතින් අපි අර කිව්ව විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රටක් වශයෙන් අපි ඒ තත්ත්වයදී කරන්නේ අපි කිව්වේ මේක නිරීක්ෂණය කරනවා කියලා අපි මේවා චෙක් කරනවා කියන එකක් කිව්වේ. ඒ කාර්යපත අනිවාර්යයි කියලා තවම කියන්නේ නැහැ. අපි නෑ අනිවාර්ය කරන්න උනොත් අනිවාර්ය තවත් මැයි 16 වෙනක අපි දැන් දීලා තින්නේ එන්නත් දිගම ගහන්න දෙන්නත් එපයි. අපිට දැන් කියන්න බෑනේ එන්නත් ලැබෙන ගහන ප්‍රමාණය අනුව බැරි වුණොත් සැප්තැම්බර් 16 අපි ඒ වගේ නීති ගේන්න බෑනේ. අපි ප්‍රායෝගිකව සත්‍ය හැටියෙන් වැඩ කරන්න එපයි. ඒකෙන් තමයි අපි දැනට කිව්වේ පෙර සූදානම් දැනුම් දීමක් වෙන්නේ. ඒක දුන්නේ 13 වෙනිදා අපි කියන්නේ සැප්තැම්බර් අගෝස්තු 13 වෙනිදා කියනවා සැප්තැම්බර් 15. එතකොට 13 14 15ක් තවමත් ලබා ගත්තේ නැති එක්කෙන්ට ප්‍රථම එකත් ලබාගෙන දෙවෙනි එකත් ලබා ගන්න කාලයක් දීලා තමයි අපි කිව්වේ. නිකම් මේ කටට එනවට ආවට ගියාට කිව්වේ නැහැ. ඉතින් මේවා බොහොම සැලසුම් සහගතව කියන්නේ අපේ රටේ ජනතාවට කියන්න තිබෙන්නේ මේක ප්‍රයෝජනට ලබා ගන්න. ඔබගේ ජීවිතේ වටිනවා. ඔබගේ ජීවිතේ අපිටත් වටිනවා. අපි කැමති නැහැ අපේ රටේ ජනතාව එක පුද්ගලයෙක් හරි මියනවට අපි කැමති නැහැ. අපි බලා ගන්න රැක බලා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේදී මේ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය එන්නත කියලා කියනකොට මුළු ලෝකයක් අපි දැනගන්න ඕනේ ඒකට අනුගත වෙමින් තමුන්ගේ එන්නත ලබාගෙන ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න, ඔබගේ ඥාතීන් වෙනුවෙන් තව ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න, ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකටයි අපි උත්සාහ කරන්නේ. දැන් අනිත් කාරණේ තමයි දැන් අපි දැක්ක දැන් මුලදී අඳිර නීතිය පනවපු අවස්ථාවවලදී නිරෝධායන පනවපු අවස්ථාවවලදී දැන් ජනතාව ඇතැම් විට පාරට ආවා. ඔවුන් සුපුරුදු පරිදි ඔවුන්ගේ රාජකාරී කරා. අවනතු උන්නේ සමහරු. දැන් ඉඳන් මේ දැන් දවස් දෙක තුනක් ඉඳන් දැන් සමහර වෙළෙන්සැල් හිමියන් මේක තමන්ම කඩවහ ගන්නවා. වෙළෙන්සැල් වලින් දැන් කඩවහලා දැන් නගර කිහිපයකටම ගිහිලා තියෙනවා. දැන් මේ මුලදී නැති උනන්දුව දැන් ඇතිවිලා තියෙන්නේ. ඒ ගැන ඔබතුමාගේ මොකද්ද මතය? දැන් මෙහෙමයි ඇත්තටම අපි දන්නවා මේ රටේ සමහර පළාත්වල සමහර නගරවල මේ ආකාරයෙන් ස්වයං ක්‍රමවේදයක් යටතේ ඔවුන්ගේ වෙළඳසල් වසා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේ ක්‍රමය යටතේ ජනතාවට අර අත්‍යවශ්‍ය භාණ්ඩ බාහිර ආදිය ලබා ගන්න අපහසුතාවයක් නොවන ආකාරයෙන් ඒ දේ සිද්ධ වෙනවා නම් ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි මේ නගරේ මේ ගමේ කඩසාප්පු ටික වසලා ගමේ මිනිසුන්ට එනවා නම් අනිත් නගරයට අනිත් ගමට ගිහිල්ලා බඩු ගන්න වෙනවා නම් ඒක ප්‍රායෝගිකද කියන එක මේ යම්කිසි ප්‍රශ්නයක් වෙනවා. නමුත් ඇත්තටම විය යුත්තේ මේකේ යම්කිසි අපහසුතාවයක් වෙන්නේ නැත්නම් මේක කරගන්න පුළුවන් නම් තමුන් විසින් තමුන්ගේ
ඇත්තටම තමුන්ගේ නිවස බලා ගන්න හැම පුද්ගලයෙක් වශයෙන් මම කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගැනීමටත් මගේ පවුලේ මගේ නිවසේ ඉන්න කට්ටිය කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගැනීමටත් මගේ පාරේ මගේ මාවතේ ඉන්න කට්ටිය කොවිඩ් ආසාදිතයෙක් නොවි රැක බලා ගන්නට නම් ගම බලා ගන්න පුළුවන් නම් ඒ විදිහට ක්‍රමවේදයක් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම තත්ත්වය එන්නේ. ඒ යටතේ සමහර වෙළඳසැල් හිමියන් මේ ගැන තේරුම් අරගෙන මේ තත්ත්වය ඇති කළ දෙන අපි ඔවුන්ට ප්‍රශංසා කරනවා. නමුත් ජනතාව සෙසු ජනතාවට අපහසුතාවයකට නොවන ආකාරයෙන් ඒත් එක්කම සමහර ජනතාවක් එහෙම කරද්දී කුඩා ආකාරයෙන් දැන් ඔය වෙළඳ සංගමයක් විශ්ින් කරද්දී සමහරට කුඩා ප්‍රමාණයේ යම් කිසි දිනපතාර කිව්ව ආකාරයේ වෙළඳාමක් කරගෙන ජීවත් වෙන ජනතාවට වෙන ඉරණම මොකද්ද කියන එක සමහරලාට අපි දන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේ මොකක් හරි ඒක තේරුම් අරන් සාකච්ඡා කරලානේ කරනවා ඇත්තේ. ඒකින්ද උන්ගේ පළාතවල ඒ වගේ අපහසුතාවයකට පත් කරන්නේ නැති විදියට කරනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. අපි වුණත් ඒකට ඉතින් ප්‍රශංසා කරනවා. හොඳයි. අපි දන්න කාරණයක් තමයි ගරු යුද හමුදාපතිතුමනි එන්නත් නොලැබෙන කාලේ එන්නත් නැහැ කියලා කිව්වා. එන්නත් ටික ගෙන්නන්න කියලා කිව්වා. රට වැහුවම රට වහන්න එපා කියලා කිව්වා. වැහුවත් රුපියල් 5000 දෙන්න කියලා කිව්වා. වහන්න නැති කාලේට ඇයි වහන්න නැත්තේ කියලා අහනවා. මේ ඔක්කොම මැද්දේ පරිණත දේශපාලඥයෝ කියනවා මේ කාර්යසාධක කමිටුව විසිරුවා හරිනේ. මේකේ බලතලය කැබිනට් මණ්ඩලයට ලබා දෙන්න කියලා. දැන් අපි දැක්කා යම් දේශපාලඥයෙක් කියනවා මේ ඔබතුමා වෙනු එලව ගන්න පාරට වහින්නත් ඕනේ කියලා. මෙවැනි තත්ත්වයක් තුළදී රටේ ජනතාවට ඇත්තටම ලැබිලා තියෙන ප්‍රතිලාභය පිළිබඳව ඔබතුමාලා ලබා දෙන මේ මානුෂීය දයාවේ උපරිම තත්ත්වය රටේ ජනතාවගේ ජීවිත බේරගන්න. ඇයි දේශපාලන ඇසින් පාට කණ්ණාඩි වලින් බලන්නේ කියලා ඔබතුමාලා කතා බහට ලක් කරගෙන නැද්ද සොයන්ව හෝ? නෑ ඉතින් මමත් රටේ පුරවැසියෙක්නේ. මම හමුදාවේ හමුදාපතිවරයා වුණාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා වුණාට මාත් රටේ පුරවැසියෙක්. ඉතින් මම දකින්නේ මේ විවිධ මත පළ කරන තත්ත්වයන් තිබෙන්නේ. සමහර පුද්ගලයන්ට මොන දේ කරත් වැරදි තමුන්ගේ කාලේ පමණක් හරියන ක්‍රමවේදයන්ුත් තිබෙනවා. ඉතින් කාර්යසාධක බලකාය ගත්තන් පස්සේ ඔව් කාර්යසාධක බලකාය මම කිව්වාගේ කැබිනට් අමාත්‍රු ප්‍රබල කැබිනට් අමාත්‍රු 9 දෙනෙක් පමණ සිටිනවා. මේකත් කාර්යසාධක බලකාය අතිගරු ජනාධිපතිතුමාගේ යටතේ තිබෙන්නේ. එතකොට මේ තීන්දුව తీරන ගන්නේ කාර්යසාධක බලකායේ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය පිළිබඳ ඉන්න සියලුම කට්ටිය තමයි. ඉතින් අපිට තේරෙන්නේ තවත් වෙන කණ්ඩායම් මොකක්ද කියන එක. නමුත් ඉතින් නමුත් දැනගත යුතු කාරණේ තමයි මේ ප්‍රථම දෙවෙනි රැල්ලත් මේ දක්වා මේ තත්ත්වය ඇති කරගෙනත් යන්නේ කාර්යසාධක බලකායෙන්. ඉතින් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් එක තමයි අපේ උත්තරීතරම මේ කියන්නේ පාර්ලිමේන්තුව වගේ ඉන්න ප්‍රධානම සාධකයේ ඔවුන් තීරණය කරොත් මේක අතිගරු ජනාධිපතිතුමාගේ යටතේ මෙහෙම තියන්න අවශ්‍ය නැහැ කියලා. ඒක එතුමලාව දන්නවනේ මේ කරන එකේ ක්‍රියාපටිපාටියේ ළඟින්ම මේකේ සම්බන්ධ වෙලා ඉන්න අයලුත් දන්නවා මේක තිබිය යුතු දෙයක්ද නැති දෙයක්ද නැත්නම් විසිරු ආරින්න ඕනේ වෙන කණ්ඩායමක් ඉන්න ඕනද කියන තත්ත්වයන් දකිනවා. ඉතින් මේ එක එක්කෙනෙක් දෙන්නේ කිව්වයි කියලා දේවල් කරන්න හැකියාවක් නැහැ. බුද්ධිමත් ආකාරයෙන් මෙතෙක් ඔය කිව්වෝ විදිහට එන්නත් කරණය කළා නිරෝධායනය කළා අනුදුකුත් පහසුකම් සපයලා රටේ ජනතාව ආරක්ෂා කරගන්න ක්‍රියා කරන කණ්ඩායමක් වශයෙන් මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳව තීරණ ගනි. ඉතින් ඒකටයි එතුමා අතිගරු ජනාධිපතිතුමා කැඩියට ජනතාව පත් කරලා තිබෙන්නේ. ඉතින් එතුමා ඒ දේ කරයි. නමුත් මම හිතන්නේ ඔය කියන කාරණා සම්බන්ධයෙන් ඕන පුද්ගලයෙක් ඉන්නවා නම් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් සමහර කට්ටිය මේක විසුරුවාරින්න මේවා කිව්වට ඔවුන්ගේ නිර්දේශයක්වත් ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ නේ. එපා කියනවා. ඊළඟ සැලැස්මක් හෝ. ඔවුන්ගේ නිර්දේශ සැලැස්මවල් මොන වචනෙන් කිව්වත් අපිට දකින්න ලැබෙන දෙයක් තමයි දැන් මේ විරෝධය එල්ල වෙන්නම මේ ඉතිහාසයෙන්ම රණවිරුවන්ට විරුද්ධ අයගෙන් වගේ නේ ප්‍රකාශ වෙන්නේ. ඔව් ඉතින් එහෙම තියෙනවා. අපි දැක්කා අපගේ හිටපු හමුදාපතිවරයාත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමත් වගේ කතාවක් මේ පසුගිය දිනක කියලා තිබ්බ සමහර කට්ටිය හමුදාව දැක්කම තමයි කොහොමත් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක ඒ අර මොකක් හරි තියෙන ක්‍රමවේදයක් යටතේ වෙන්නේ නැති. නමුත් අපි ඒ වගේන් සැලෙන්නවත් අපි ඒවා කලබල වෙන්නේ නැහැ. මොකද මේ අපේ දැයේ පිනට පහළ වූ විරෝධාර රණවිරුවන් කරන මේ මානුෂීය කාරණේ අපි යුද්ධේ එදා සටන් කරේ පෙනෙන සතුරෙක් එක්ක. අපි මේ නොපෙනෙන සතුරෙක් එක්ක රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්නේ. ඉතින් ඒකින්ද අපි මේ අපේ චිත්ත ධෛර්යය අඩු කර ගැනීමටත් අධෛර්යමත් වෙන්නවත් අපි කටයුතු කරන්නේ. අපිට ඕවා හොයන්න ඕවට කරුණාකාරව පැහැදිලි කරන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. අපි අපිට ලබා දෙන මොකද්ද
රාජකාරිය අපි ඒ දේ උපරිමයෙන් ඉෂ්ට කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මම කිව්වා වගේ ත්‍රිවිධ හමුදාව උපරිමයෙන් අපි කරනවා. අපිට බය නැතුව කියන්න පුළුවන්. අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. ස්තුතිවන්ත වෙනවා ත්‍රිවිධ හමුදාවෙම, පොලිසියේ, ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රවල මේ කරන කණ්ඩායම උපරිමයේ කරනවා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රවලටත් විවිධ මේවා කිව්වට ඔවුන්ගේ උපරිමයේ කරනවා. ඉතින් මේක යම්කිසි වසංගත තත්වයක්. ඉතින් ඒ වසංගත තත්වයෙන් නිදීමට නම් අපි එකතු වෙලා තිබෙන සුදුසුම ක්‍රියාමාර්ග අරන් කරනවා මිසක් නිකන් කාට හරි ඇඟිල්ල දික් කරනවට වැඩිය ඊට වඩා වටිනවා හොඳ නිර්දේශ ටිකක් ඇවිල්ලා රටට මෙන්න ABC කියලා නැත්නම් යන්න කියලා අපිට මේ කියන්න පුළුවන් නම් මෙන්න නිර්දේශ ටික කියලා අපිට ඒක ක්‍රියා අපි කවදාකවත් අහක දාන්නේ නැහැනේ. හොඳ නිර්දේශයක් ලැබුණොත් අපි තාමත් සතුටින් බාර අරගෙන ඒක ක්‍රියාව යොදවන්න අපි කටයුතු කරලා දෙන්නම්. හොඳයි. ඔබ මේ එකතු වී සිටින්නේ අද දවසේදී විශේෂ මහජන දින වැඩසටහනක් සමග සජීව ලෙස ජාතික නාලිකාවත් සමග. යුදහමසාප්තිය දැන් ජාතික ආරක්ෂා සම්බන්ධනොත් විශාල වගකීමක් තියෙනවානේ. දැන් මේ කොවිඩ් පාලනය කරනවා, ඊට අවශ්‍ය පහසුකම් සපයනවා, ඒ වගේම ජාතික ආරක්ෂාව කියන දේත් අංක එකේම තියෙන්න ඕන. අපි දන්නවා දැන් පාස්කුවිද ප්‍රහාරයක් එල්ලුණා, ඊට පස්සේ ඒ ගැන විශේෂ විමර්ශන ගියා. ඒක ජාතික ආරක්ෂාවක් විතරක් බිඳවැටුණාද, බුද්ධියංශක විතරක් බිඳවැටලා තිබිලාද කියලා යම් කරුණු හෙළුණා ජනාධිපති කොමිසම් සභාවලින්. ඒතකොට මේ ඊයේ පෙරේදා ඇෆ්ගනිස්තානයේ අල්පත් කරගත්ත තලිබාන් සංවිධානය කාබුල් නුවර අපි දැක්කා. ඒ අත්පත් කරගත්තු ආකාරය විදේශ මාධ්‍යවල මේ දවස්වල ප්‍රධානම ප්‍රවෘත්තිය ඒක. එතකොට මේ කොවිඩ් මර්ධනය කරන සහාය දෙන ගමන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කොහොමද තියෙන සූදානම? බුද්ධියංශවල තිබු දුර්වලතා මගහැරලා තියෙනවද? මොකද දැන් කොවිඩ් එක ගත්තම අතමිට සමහරවිට ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියන එකක් දැන් ඇතම් අයට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද ඔබතුමාලගේ තිබුණු සූදානම? ඔව් දැන් අපේ ප්‍රථම රාජකාරී වෙන්නේ රටේ ජාතිය සහ රට ආරක්ෂා කරගන්න. ජාතික ආරක්ෂාව තමයි ත්‍රිවිධ හමුදාවේ ප්‍රථම කර්තව්‍ය වෙලා තිබෙන්නේ. එතකොට අපි ජාතික ආරක්ෂාව සපයන අතරතුර තමයි යුදමය යුද නොවන තත්ත්වයන් යටතේ යුදමය කටයුතු සඳහා සූදානම් වීම සඳහා ඒ වගේම යුදමය නොවන තත්ත්වයන් යටතේ ආපදා අවස්ථාවලදී සහ දැන් මෙවැනි විවසනයන් අවස්ථාවේදී වසංගත තත්ත්වයන් යටතේ හමුදාවේ රාජකාරීත්වය අපි ඒ තත්ත්වයටයි මේ මුහුණ දෙලා තිබෙන්නේ. නමුත් මේ තත්ත්වයේ අපි ඉන්නවා කියලා අපේ ප්‍රථම රාජකාරියේ ප්‍රාථමික රාජකාරිය අපි කිසිසේත් අමතක කළා නැහැ. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ විශේෂයෙන්ම ආරක්ෂක කවුන්සිලය සෑම සතියකම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අපි පවත්වනු ලබනවා. මෙහිදී මේ රටේ තිබෙන තත්ත්වය සෑම සතියක් සඳහා වූම කරුණු කාරණා සම්බන්ධයෙන් ආරක්ෂිත තත්ත්වය විශ්ලේෂණයට භාජනය කරනු ලබනවා. කොවිඩ් වලට අමතරව කොවිඩ් කාර්ය සාධක බලකාය කියන්නේ එකක්. ඒත් එක්කම ජාතික ආරක්ෂක කවුන්සිලය කියන්නේ තවත් එකක්. මේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඉන්න සමාජිකයන් ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්තුමා, විදේශ ලේකම්තුමා, ඒත් එක්කම ජනාධිපතිතුමා, අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, විදේශ අමාත්‍යතුමා, ඒ වගේ රාජ්‍ය ආරක්ෂා සම්බන්ධ ඉන්න අමාත්‍යවරුන් මේ සියලුම දෙනා එකතු වෙලා මේ පිළිබඳ බුද්ධ්‍යංශි ප්‍රධානීන් එකතු වෙලා මේ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ සතිය පුරාවට වෙච්ච දේවල්, විය හැකි දේවල් ඉදිරිය පිළිබඳව කෙටි කාලින, දීර්ඝ කාලීන ඒ සැලසුම් සාකච්ඡා කරනු ලබනවා. ඉතින් ඒකින්ද මේ කොවිඩ් කියලා මුළු රටක් වහලා තිබ්බ අවස්ථාවකවත් ඒ ජාතික ආරක්ෂක කවුන්සිලේ නොතබදින්නේ නැහැ ජනාධිපතිතුමා. සෑම අවස්ථාවකදී පවත්වනවා. ඒ පවත්වලා ඒ පිළිබඳව කටයුතු කරනවා. ඉතින් ඔබතුමා කියන ආකාරයෙන් ඔබතුමා ඇහුවා මේ ඇෆ්ගනිස්තානයේ සම්බන්ධයෙන් සමහර දේශපාලඥයින් කිව්වා එතන මාධ්‍යවල ගියා මේ ඇෆ්ගනිස්තානයේ වෙච්ච දේවල් මෙහෙ වෙන්නත් පුළුවන් මේ කොවිඩ් අස්සේ කියලා. ඔව්. ඉතින් ඇෆ්ගනිස්තානයේ කිව්වම ඔබ දකින්නවා දන්නවාද දන්නේ නැහැ. අපි දන්නවා අපේ 30 වසරක යුද්ධය පැවති කාල සීමාවේදී එක් අවස්ථාවකදී අපිට හමු වෙනවා මේ මන්නාරමෙන් උඩ ප්‍රදේශයේදී යම්කිසි ගුවන් යානා ප්‍රහාරක මිසල්යක්. ඒක යුද හමුදාවෙන් සොයා ගන්න ලැබුණා. ඒ අවස්ථාවේදී අපි දැක්ක දේ තමයි ඒකේ අවස්ථාවේදී ලෝකේ තියෙන ප්‍රබලම රටක් මාර්ගයේ මේ කොහොමද කොහෙන්ද මේක ඇති වෙන්න හේතු කොහෙටද මේක කොහෙන්ද එන්න ඕනේ කියලා බැලුවම ඒක ඇවිල්ලා ඒ අවස්ථාවේදී මෙවැනි රටකින් තමයි මේ ස්ථානට ආවයි කියන தත්ත්වය ඒ අවස්ථාවේදී හමු වුණේ. ඉතින් ඒ අවස්ථාව ඒ ගැන සොයලා බැලුවම පස්සේ පේන්නේ දැන් මෙවැනි තත්ත්වය මෙවැනි රටවල් අපි ඇඟිල්ලක් දික් කරන්න බෑ කිසිදු රටකට. නමුත් යම් ආරක්ෂක ජාතික ආරක්ෂාවන්ට විවිධ රටවල් වලට
ඉදිරි කාලයේදී මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුව තිබෙනවා. ඉතින් ඒ ඇෆ්ගනිස්තානය ගත්තම ඔවුන් මේ වෙනකොටත් දක්වලා තිබෙනවා ඔවුන් යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුගත වෙනවයි කියන එක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ වැනි දෙයක්. ඒ මේ රටද බී රටද සී රටද අපිට දාලා නැහැ. අපි අනිවාර්යයෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු සියලුම දේවල් කරනු ලබනවා. අපි මේ වන විටත් සෑම යුද හමුදාවක් ගත්තොත් යුද හමුදාවේ ආරක්ෂක සේනා 9-7ක් යටතේ අපි මේ වන විට සෑම දිනකම ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු රාජකාරී නිශ්චිත කරන නාවික ගුවන් ඒ ආකාරයෙන්ම කටයුතු කරන පොලිසියත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන. ඒ හින්දා ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක තර්ජනයක් නොවන ආකාරයට වග බලා ගැනීමට අපි කටයුතු කරන ලබනවා. හමුදාපතිතුමනි අද දිනේදී 3660ක් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අදයි වාර්තා වන්නේ. මේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙන වටපිටාවක මේක ඊ타ත්ම ඉක්මනින් අවම කරගන්නට හෝ පාලනය කරගන්නට මීට සාපේක්ෂව මරණ සංඛ්‍යාවත් වැඩි වෙන්නට පුළුවන්. මේ මරණ සංඛ්‍යාව තමයි සියල්ලන්ටම සංවේදී ලෙස බලපාන්නේ. මොනවද ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග? දැන් මේකට ක්‍රමවේදයන් කීපයක් තිබෙනවා. බැහුව ප්‍රශ්න ඇතුළේ කොටස් කීපයක් තිබෙනවා. ඉස්සෙල්ලම අපි අන්තිම කොටසෙන් පටන් ගත්තොත් මරණ අනුපාතය අඩු කර ගැනීම සඳහා තිබෙන සුදුසුම ක්‍රියාමාර්ගය තමයි මේ අවස්ථාවේදී මේ එන්නත් කරණය කර ගැනීම. එතකොට අපි හැකි ඉක්මනින් ජනතාව විශේෂයෙන්ම අර මම කිව්වේ කොළඹ දිස්ත්‍රික්කය විතරයි උදාහරණයකට ගත්තේ. අනිකුත් දිස්ත්‍රික්කවලත් සුළු සංඛ්‍යාවක් තිබෙනවා. මුළු රටේ ජනතාවම මේ වෙලාවේදී එක්රොක් වෙලා තම තමුන්ගේ පළාත්වල මෙසේ අර යම්කිසි අවදානමක් තිබෙන ඒ කියන්නේ වයස අවුරුදු 60ට වැඩි ජනතාව ඒත් එක විවිධාකාර වූ රෝගවලින් පෙළෙන ජනතාව අන්න එවැනි කණ්ඩායම් වලට හැකි ඉක්මනින් මේ එන්නත් කරණය කිරීම සඳහා උනන්දු කිරීමෙන් අපිට බොහෝ දුරට මරණ අනුපාතය අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. වෙළඳසැල් තමන්ව වහගන්න ඒ උනන්දුවක් තියෙනවනේ. ඒ උනන්දුවම අර එන්නත් කරණය සඳහා තියෙනවනේ. ඒක තමයි ඒක විය යුත්තේ. මොකද අපිට වෙනත් විකල්පයක් නැහැනේ. ඉතින් අපිට වෙනත් විකල්පයක් නැහැ. ඒක හින්දා ඔබතුමා කොටසෙන් කොටස උත්තර දෙනවා කිව්ව නිසා මම අනිත් කොටස දෙයක් එකතු කරන්නම්. ඒ තමයි දැන් හරි මරණ අනුපාතකයේ අඩු කර ගන්නට පුළුවන් එන්නත් ලබා ගැනීම තුල. නමුත් රෝගිය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වන විට යම් ආකාරයකින් එන්නත් කරන්නේ මේ වන විට ප්‍රමාණවත් නැහැ කියලා සාක්ෂි තියෙනවා. දැන් අපිට ප්‍රථම එන්නත ලබා දුන්න පුද්ගලයාට සතියෙන් අපිට හදිසි කියලා ගහන්න බෑනේ දෙවෙනි එන්නත. මම කියන්නේ ප්‍රමාණාත්මකව නෙමෙයි හමුදාපතිතුමනි. ප්‍රමාණාත්මකව කියන කතාව මට පැහැදිලි. මම කියන්න උත්සාහ කරේ ඔබතුමාට අපේ සැලසුම් වල ඔබතුමා අහපු දෙයට අපේ සැලසුම් වල තිබෙන්නේ අපේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා කළ යුතුව එක කාරණයක් තමයි මේ එන්නත් කරණය විශේෂයෙන්ම මරණයට දැනට පත්වෙන සංඛ්‍යාවන් දිහා බැලුවම අර මිය යන සංඛ්‍යාවන් වයස අවුරුදු 60ට වැඩි විවිධ රෝග වලින් පෙළෙන ජනතාව එවැනි කණ්ඩායම්. ඉතින් ඔවුන්ට හැකි ඉක්මනින් ඔවුන්ට එන්නත් කරණය කරන එක. ඒත් එක්කම තමයි මේ මෙවැනි පුද්ගලයන් නිවෙස්වල කාටත් නොදන්වා රඳවා ගන්නේ නැතුව මෙවැනි තත්ත්වයන් තිබෙන පුද්ගලයන් යම් යම් විවිධ රෝගයන් යටතේ විවිධ වූ මේ රෝගීන් තත්ත්වයන් යටතේ ඉන්න අයවලුන් හැකි ඉක්මනින් ඔවුන්න රෝහලක් නැත්නම් වෛද්‍යවරයෙක් අහුවට පමුණුවලා ඔවුන්ගේ තත්ත්වයේ යටතේ ඔවුන් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඒත් එක්කම රෝග ව්‍යාප්තිය අඩු කර ගැනීමත් විශාල වශයෙන් වැදගත් වෙනවා. ඉතින් රෝග ව්‍යාප්තිය අඩු කර ගැනීමටත් එක පැත්තකින් එන්නත් දෙකම හැකි ඉක්මනින් ලබා ගැනීමටත් ඒත් එක්ක විවිධ වූ සීමාවන් පැනවීමත් වැදගත් වෙනවා. දැන් සීමාවන් පනවද්දී අපි දකිනවා ඒ සීමාවන් ගණන් ගන්න නැතුව යන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් ඒ සීමාවනක් යම්කිසි ආකාරයෙන් සීමාවක් පැනවුවම ඒ සීමාවන් වලට අනුගත වෙමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි පළාත් අතර සංචාරන සීමාව නැවැත්තුවේ. මේ පළාත් අතර සංචාරන සීමාව නවත්තලා තියෙන වෙලාවට එය අවබෝධතා කරමින් යන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් අපි මේ වගේ ජනතාව ඉල්ලා සිටින්නේ දැන් මේ රටේ තත්ත්වයේ තේරුම් අරන් අපිට නැත්තම් ඉතාමත් පහසුයි මේ දිස්ත්‍රික් අතර සංචාරන සීමාවකුත් පනවන්න. නමුත් ඒකත් තවම නොකර ඉන්නේ සමහර ජනතාවන්ට වෙන අපහසුතාවයෙන් බල්ලා. ඒත් එක්ක විවිධ හමුදාපතිතුමනි තවම නොකර ඉන්නේ කියන කාරණාවේදී ප්‍රශ්නයක් මතුවෙනවා නේද? කොතනදද ඒ තීරණය ගන්න වුණොත් ගන්න කියන එක සහ එතකොට මරණ සංඛ්‍යාව සහ ආසාදිතින් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්න පුළුවන් නේ. ඔව් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මම ප්‍රථම කාරණේදී ඔබතුමාට පැහැදිලි කළ ඔබතුමාලට පැහැදිලි කරපු ආකාරයකට මේ සියලුම ක්‍රියාපටිපාටියන් වන්නේ එක කොටසකට
එක් ක්‍රමවේදයක් ගැන හිතලා පදලා නෙමෙයි. සියලුම ක්‍රමවේදයන් යටතේ තමයි තීරණ ගන්න. ඉතින් ඒකේ අනුව තමයි දැනට තීරණ අරන් තිබෙන්නේ ඔය යම් කිසි සීමාවන් වගේක් පනවන්න. ඉතින් මින් ඉදිරිය ඔබ දකින්න ඇති අපි උදාහරණයක් වශයෙන් මීට සති දෙකකට ඉස්සෙල්ලා විවාහ මංගල උත්සව වලට 150කට කරන්න කියලා අවසරයක් දුන්නා. ඊට පස්සේ සතිය වෙද්දී මේක අපි 50කට වගේ බස්සන තත්ත්වයක් ඇති වුණා. ඊට පස්සේ දැන් ඒකත් නැති කරලා විවාහ මංගල මේ රෙජිස්ටර් කර එකක පමණක් නැතු උත්සව පැවැත්වීම තහනම් කරනගෙන. ඉතින් ඒ අනුව විවිධ ආකාරයේ සීමාවන් පනවනවා ඒ අවස්ථානුකූලව. ඉතින් ඒක තමයි අර මං කිව්ව දෙවෙනි ක්‍රමයේ වෙන්නේ. පළවෙනි එක මියෑම අඩු කරගන්න, අනිත් එක මේ ස්ප්‍රෙඩ් එක නැත්තම් ව්‍යාප්තිය අඩු කර ගැනීමට. තුන්වෙනි එක තමයි මේ රෝහල් වල මේ කලමනාකාරීත්වය. ඒ රෝහල් වල මේ රෝගීන්ව බලා ගැනීම, රැක බලා ගැනීම. දැන් වෛද්‍යවරයෙක්ට උනත් රැක බලා ගැනීම හැකි සංඛ්‍යාවක් තිබෙනවා. අර ඉස්සල්ලාම පළවෙනි ප්‍රශ්නේදී දෙවෙනි ප්‍රශ්නේදී අහපු ප්‍රශ්නයක් තමයි මේ ධාරිතාවට වැඩි ප්‍රමාණයක් ගියොත් අර පර්සනල් රිලේෂන් නැත්තම් පුද්ගලික අවධානය කියන දේ ලබා දීමට හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි අපි දැන් පසුගිය දින කීපෙම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා එක් පළාත්වල එක් රෝහල් වල ඔවුන්ට රැක බලා ගැනීම ජනාධිපතිතුමා පැහැදිලි කළා කිව්වා මේ රෝහලේ බලා ගන්න පුළුවන් හරි ගාණ කියන්න කියලා. එතකොට ඒක අපි ධාරිතාව 90ක් විතර එද්දී තව විකල්පයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ සූදානම සැලසුම ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ රෝගීන් රැකබලා ගැනීම ධාරිතාව වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් මේ වන විට වැඩිපුර රෝගයට ගොදුරු වීමත් තර්ජනයක් නේද හමුදාපති? ඔව් අනිවාර්යයෙන් මේක තර්ජනයක් තමයි. මොන සංඛ්‍යාවක මොන ආයතනවල සංඛ්‍යාවන් අඩු වෙද්දී මේක පොදු වෙලා තියෙන මේක වැදගත් වෙන්නේ ඕන් මේ විශේෂම ඔක්කින්ද බලන්නේ නේද? ඒ වගේම තමයි අනිත් ආයතනවත් ඔබගේ ආයතන උනත් යම්කිසි ප්‍රමාණයකින් පල්ලෙහාට ඔබට ඒ ධාරිතාව යාමට හැකියාවක් නැහැ. ඉතින් ඒකින් තමයි විනිවිද කරන. දැන් අපි ඔබතුමා අහුව ජාතික ආරක්ෂාව. දැන් හමුදාවන් තුන අපි දුවන්නේ සාමාන්‍ය 130ක විතර අගයකින් තමයි අපි වැඩ කරනවා. 130ක අගයක් නිරෝධායන කරනවා. තවත් කණ්ඩායමක් නිමාඩු යවනවා. ඉතින් මේ කොටස් තුන පරිපාලනය කරගෙන යන විදිය ක්‍රමවේදයක් අපේ ආයතනයේ තියෙනවා. ඒකින්ද තමයි අපි මේ සීමාවන් පනවද්දී ආයතන ප්‍රධානීන්ට දැනුම් දීලා තිබෙන්නේ ඔබ තීන්දුව తీරන ගන්න ඔබගේ ආයතනයේ අවම සංඛ්‍යාව කොපමණක් ඒ සංඛ්‍යාව පමණක් ගෙනල්ලා මේ ආයතනයේ පවත්වාගෙන යන්න කියලා. දැන් අපි දැක්කොත් දැන් රෝහල් වල ධාරිතාව වැඩි වුණොත් දැන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කියලා ආයතන හැදුවනේ. දැන් අපි දැක්කා සීදුවේ රෝහල තියෙනවා. ඉරණිවල රෝහල තියෙනවා. එතකොට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයට මේක බැකින් හදලා තියෙනවා. එතකොට දැන් අර ධාරිතාව වැඩි වෙන රෝහල් වලින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමු කිරීමේ යාන්ත්‍රණය කඩිනම් කරන්න පුළුවන් නේද? නෑ ඒක තමයි අර බං කිව්වේ. දැන් අද මේ කිව්වේ හෙට ඉඳලා අපි ක්‍රියාත්මක කරන කොළඹ දිස්ත්‍රික්කයේ විනාඩි 5කින් අද ඉඳලා. ඔව් තව විනාඩි කිහිපකින් අද ඉඳලා ක්‍රියාත්මක කරන්න යන්නේ මේ 19.04 ඒ ක්‍රමවේදයක් යටතේ නැවත වතාවක් කිව්වොත් 19.04ට SMS එකක් එවන්න කියලා අපි දැනුම් දෙනවා. ඔබගේ ප්‍රථමයෙන්ම Aද Bද Cද කියන කාණ්ඩය යටතේ ඒත් එක්ක ඔබගේ ජාතික ස්පේස් එකක්, ජාතික හඳුනුම්පත් අංකය, ඔබගේ නම සහ ඔබගේ ස්පේස් එකක් ඔබගේ ලිපිනේ සඳහන් කළා. එතකොට අපිට මේ වර්ගීකරණය කරලා බලාපොරොත්තු වෙන්නේ අර රෝහලේම ඉඳලා ප්‍රතිකාර ගත යුතු කණ්ඩායම රෝහලේ තබා ගැනීමටත් ඉතුරු කණ්ඩායම් අර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානව යොමු කර ගැනීමටත් එතනිමුත් නැති අයවලුන්ව නිවසක තියලා රැක බලා ගන්න පුළුවන් කණ්ඩායම නිවසක රැක බලා ගැනීමට. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා අපිට වෛද්‍ය වරුන්ගේ සහාය. ඉතින් අපිට දැනට GMO එක නැත්නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර පසුගිය කාල පුරාටම ලබා දුන් එම සංගමය මේ වන විටත් ලබා දීලා තිනවා. ඔවුන් එක් කණ්ඩායමක් රැක බලා ගන්නම් කියලා කියන්නේ නිවෙස් වල ඉන්න කණ්ඩායම. SLM ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක කියලා තියෙනවා. ඔවුන් අර දැනුම දෙන සම්බන්ධයෙන් ඒ රෝගීන්ට කතා කරන සම්බන්ධයෙන් ප්‍රථම කණ්ඩායම යොමු කිරීම සම්බන්ධව කටයුතු කරන්නම් කියලා. ඉතින් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම SLM මේකත් ඒ වගේම කොවිඩ් කාර්ය සාධක බලකා ක්‍රියාන්විත මධ්‍යස්ථානයත් එකතු වෙලා මේ කරන ක්‍රමවේදය. ඒතොර මේ මැනේජ්මන්ට් එක අපි ඒ ආකාරයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තමයි හතරවෙනි මෙතුමා කිව්ව කාරණේ අර කාරණා තුනට මත අපි අත්‍යවශ්‍ය සේවාවන් කියන දේවල් පවත්වාගෙන යා යුතුව තිබෙනවා. ඉතින් ඒකත් එක ක්‍රමවේදයක් අවම මට්ටමින් හෝ කාර්යක්ෂමව රටේ ජනතාවට ඒ අත්‍යවශ්‍ය සේවාවන් සපයමින් අරන් යනවා. යම් කිසි අවස්ථාවක හමුදාපතිතුමනි දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල අවස්ථාව වෙනුවට හමුදාවේ ඒ කියන්නේ ඔය වෛද්‍ය කාර්ය මණ්ඩල යොදවන්න උනොත් ඒ රෝහල් වලට ඒක රජයේ රෝහල්ට හරි ඒ සඳහා ඔබතුමා සූදානම්ද?
ඔව් අපි එහෙම සූදානම් නොහැක්කක් නොමැත හැමදාම අපි කියලා තියෙන බෑයි කියලා දෙයක් නෑ කවදාවත්. අපි කොහොම හරි නමුත් ඒක උන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මීට ඉස්සෙල්ලත් ඔබ දකින්නේ සමහරලාට සමහර අවස්ථාවලදී උන්ගේ එවැනි අපහසුතාවයන් මෙච්ච අවස්ථාවලදී අපිට අපෙන් ඉල්ලනවා. අපේ තියෙනවා ඒකටම සැලසුම් වගේක්. අපිට කියනවා සුළු කාර්ය මණ්ඩල අද වැඩ කරන්නේ නැහැ නැත්තම් කරන්න විදියක් නැහැ කියලා අපි කියනවා. ඉතින් හැමදේම අපිට කරන්න හැකියාවක් නැහැ. අපේ හමුදාවල ඉන්න වෛද්‍යවරුන් සහ විශේෂඥවරුන් ඉතාමත් සුළු සංඛ්‍යාවක් ඉන්නේ. ඔවුන් සුළු සංඛ්‍යාව වුණාට ඔවුන් සුළු කියලා පෙන්වන්නේ නැතුව උන් දිවා රෑ වැඩ කරමින් මේ රටේ ජනතාවට විශාල සේවයක් මේ ත්‍රිවිධ හමුදායේ වෛද්‍යවරුන් සහ ඒ වෛද්‍ය ශේෂ්ඨයන් කරන ලබනවා. අපිට අර ප්‍රමාණෙම කරගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි උපරිමයේ යොදලා රටේ ජනතාව ආරක්ෂා කරගන්න කළ යුතු ඕනම දෙයක් කරන්න අපි කටයුතු කරනවා. හොඳයි මේ අපේ අවසන් ප්‍රශ්නය යුද හමුදාපතිතුමනි මරණ අනුපාත වැඩි වෙනකොට දවසකට ආසාදිතයන් වැඩි වෙනකොට මේ වගේ වැඩසටහනකින් වගකිය යුතු ඔබතුමා වගේ විශිෂ්ට නිලධාරියෙක් ඇවිල්ලා මේ කියන කාරණාත් එක්ක ජනතාව වැඩිපුර උනන්දු වුණොත් එන්නත් කරණියට ඒ වෙනුවෙන් ශක්්‍යතාවය හැකියාව අපිට තියනවාද? අනිවාර්යයෙන්ම ජනතාව උනන්දු වෙලා ආවොත් අපි දිවාරයන් ඔබලා කොහොම හරි එන්නත් කරන්න. දැන් ඔබ දකින්න ඇති විහාරමාදේවියගේ 9000ක් පමණ එකවර එක වෙලාවකට 1000 2000 3000 ඇවිල්ලා පෝලිම් තිබුණත් ඒ පෝලිම ඉතාමත් කෙටි වේලාවකින් ඉවර කරගන්න අපි ක්‍රමවේදයන් හැදුවා. අපි බෑන්ඩ් එකක් ගහලා උන්ට පොඩ්ඩක් මේ මානසික සුවයක් ලබා දෙන්න උත්සාහ කරන ලැබුවා. අපිට තේ පැන් සංග්‍රහයක් හෝ වතුර බෝතලයක් හරි දීලා දෙන්න පුළුවන් නම් අපි ඒ දේ හමුදාවලින් ඉදිරිපත් කළා ඒ දේ කළා දුන්නා. ඉතින් ඒකින්ද අපේ ජනතාව රටේ ජනතාව ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙලා මේ කියන ආකාරයේ එන්නත් කරන්න සම්බන්ධ වෙනවා නම් ඒත් එක්කම අපේ රටේ ජනතාවට පුළුවන් නම් මේ කියලා තියෙන සීමාවන් වලට යටත්ව ඔබගේ මුවාරණය අනිවාර්යයෙන්ම පළඳ ගන්න නැතුව නිවසෙන් එළියට එන්න පා කියන කාරණේ ශාරීරික දුරස්ථභාවයන් රැක ගන්න කියන එකත් මේ සහ අනිකුත් දේවල් පිරිසුදු කරගන්න කියන ක්‍රමවේදයන්ට අනුගත වෙන්න පුළුවන් නම් ඒත් එක්ක කිසිසේත්ම මහා ජනතාව එක් රැස් වෙන ස්ථානවලට යෑමෙන් මේ සති 3-4 කාල සීමාවේ අවම වශයෙන් සැප්තැම්බර් මාසයේ අගභාගයේ වෙනකන්වත් පුළුවන් නම් ජනතාව එක්රාසි වෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීමට හැකියාවක් තිබෙනවා නම් එවැනි දේවල් උනන්දු කරවන්නේ නැත්නම් අපි රටක් වශයෙන් අපි අනිවාර්යයෙන්ම ජනතාව වශයෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. අපි වසර දශක 3කට ආසන්න කාලයක් මේ රටේ ජනතාව දුක් විඳා යුද්ධයක් හින්දා ඒ වගේම දෙයක් තමයි මේ දැන් වෙලා තිබෙන්නේ. මේක ඊටත් වැඩි භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකද අපි නොදන්නා සතුරෙක් සමග සටන් කරන්නේ. අපි දන්නේ මේ දැන් හස්පතාලට ඇතුල් වෙච්ච එක්කෙනා තව විනාඩි 5කින් මැරෙනවා කියන අවස්ථාව අපිට වාර්තා වෙනවා. ඉතින් ඒකින්ද ඔබගේ ආරක්ෂාව ප්‍රථමයෙන්ම ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට දැනුම් දෙන සියලුම දේවල් කරලා ඔබ රැක ගන්න බලන්න. ඔබගේ පවුලේ ඥාතීන් විශේෂයෙන්ම විවිධ රෝගයන් යටතේ ඉන්න අයලුන් රැකබලා ගන්න උත්සාහ කරන්න. වයස අවුරුදු 60ට වැඩි කට්ටිය ගැන උත්සාහ කරන්න. ඒත් එක්කම මේ අවුරුදු 30ට පල්ලෙහා කට්ටිය අපිට ප්‍රතිශක්තිකරණය වැඩි කියලා වැඩිය මේවා කරන්නේ නැතුව ඔවුමුත් ආරක්ෂා වෙන්න ඔබගේ නිවසට යද්දී ඒ නිවසේ ඉන්නවා වයෝවෘද්ධ කට්ටිය ගැන හිතලා වැඩ කරන්න. අනිත් එක්ක අපිට හැකි පමණින් රටේ ජනතාව සහයෝගයෙන් අපි කියනවා සමගිය ශක්තියයි කියලා. සමගිය ශක්තියයි කියලා ඉන්නාතුරු අපිට නොහැක්කක් නොමෙත අපිට දිනන්න පුළුවන්. මේක අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවාමයි. ඉතින් බෑයි කියලා දෙයක් නැහැ. අපි රටේ ජනතාව ඉල්ලන්නේ ඔබගේ සහයෝගය ලබා දෙන්න, සෞඛ්‍ය හුරු පුරුදු වලට අනුගත වෙන්න, එන්නත ලබා ගන්න, අනවශ්‍ය ගමන් පුළුවන් තරම් අඩු කරන්න. අපි අනිවාර්යයෙන්ම මේක තව සුළු කාලෙකින් ජයග්‍රහණය කරනවා. තවත් මොනවද අපි ඔබට කියන්න තියෙන්නේ? ඇත්තටම ඔබ හිතන්න පුද්ගලයන් විදියට රටේ වගකීතු පුරවැසියන් විදියට අපි හැමෝටම අපේ විනයගරුක බව තවදුරටත් ජීවිතය තුළ පවත්වාගෙන යා යුතුමයි. එහෙමනම් අපිට පුළුවන් මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න. අපි අද දවසේදී ජාතික නාලිකාව විදියට ඒ වගකීම ඉටු කරා. ගරු යුද හමුදාපතිතුමාව අපේ වැඩසටහනට සජීව ලෙස සම්බන්ධ කරගෙන ඔබතුමාට බෙහෙවින් අපි ස්තුතිවන්ත වෙනවා. ජාතික නාලිකාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් විශේෂයෙන්ම සමස්ත රණවිරුවන්ටම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා රටේ ජනතාව වෙනුවෙන් රෑ දවල් නොබල කරන මේ කැපකිරීම වෙනුවෙන්. සිතාරා මං හිතන්නේ මේ වැඩසටහන සජීවී ලෙස ජාතික රූපවාහිනියේ Facebook පිටුව ඔස්සේ අතිවිශාල පිරිසක් නරඹන ආකාරය අපට දක්නට ලැබුණා. කමෙන්ට් ඉදිරිපත් කළා තිබුණා. ඒ පිළිබඳවත් අප සතුටු වෙනවා. මේ වැඩසටහන සම්බන්ධයෙන් ජනතාව ඒකරාශී වී සිටීම පිළිබඳව ඒ අනුව මේ පළ වූ අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිරන්තරයෙන්ම පිළිපදින්න කියන ඉල්ලීමත් කරමින් අදට අපි සමුගන්නවා. ප්‍රසාද්. ඔව්. මම හිතන්නේ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික සංස්ථානයේ ප්‍රධානී
යුද හමුදාපති ශාවේන්ද්‍ර සිල්වා මහත්මයා ජනරාල්තුමා විශාල වශයෙන් මම හිතන්නේ කරුණු පැහැදිලි කළා. කලොනුහක්ක් නොමැති කියලා කිව්වා. ඉතින් ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. මොකද වසර 30ක යුද්ධයේ මානුෂික මෙහෙයුමකින් ඒක නතර කරලා යුද ජයග්‍රහණයක් කරා. එෙහිදී මම හිතන්නේ 58 වෙනි සේනාංකයට නායකත්වය දුන්නේ මෙතුමා. ඒ නිසා ඒ අධ්‍යක්ෂකමුත් තියෙනවා. එතකොට මේ පෙරණ සතුරා පරාජය කරලා නොපෙරණ සතුරා පරාජය කරලා මුළු ලෝකෙම පෙළ ගැහිලා ඉන්නේ. රටක් විදිහට අපිට පුළුවන් අපි ඒක කරලා පෙන්නු අවස්ථා දෙක තුනකදී. නමුත් මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා රටක් විදිහට ඉදිරියට එන මේ උපස් පිළිපදින මේ අංක දෙක දුන්නා යුද හමුදාපතිතුමා 19.4 සහ 19.6 ඒ ඊටමත් වැදගත්. මම හිතන්නේ අද සිට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආයුබෝවන් කියා ප්‍රාර්ථනා කරනවා.